නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි. අද දවසේදී අපි නාම ධර්ම සම්බන්ධයෙන් සාකච්ඡාව දිගටම කරගෙන යනවා. ඒකෙදී කලින් වතාවේ ගිසිකුරාද පන්ති තිබුණ නැහැ. බදාදා අපි කරපු පාඩමේදී අපි සාකච්ඡා කරන්න යෙදුනා ලක්ෂණාදී ක්‍රම 6 පිළිබඳව. ඒ කියන්නේ පරමාර්ථ ධර්මයක් තේරුම් ගන්නකොට ලක්ෂණාදී ක්‍රම 6කට මේක තේරුම් ගන්න පුළුවන් කියන එක අපි කතා කරන්න යෙදුනා. අද දවසේදී මේ තේරුම් ගත හැකි ක්‍රමවේද ටික තවත් දිග්ගස්සන්නට මම බලාපොරොත්තු වෙනවා. එදා කියන්නට ඇති මේ ලක්ෂණාදී ක්‍රම 6 තමයි අපිට අටුවා හම්බ වෙන්නේ. ඒ වගේම පරමාර්ථ ධර්මයක් තේරුම් ගත හැකි තවත් ක්‍රම කිහිපයක් අපිට නෙත්තිප්පකරණයේ පේටකෝපදේශය වගේ පොත්වල හම්බ වෙනවා. ඉතින් දැන් සාමාන්‍යයෙන් හාර 6ක් ණය 5ක් සහ හාර 6ක් හාර කියලා වචනේ හඳුන්වන්නේ. හාර 6ක් අපිට හම්බ වෙනවා නෙත්තිප්පකරණයේදී. පේටකෝපදේශයේදී තවත් ටිකක් වැඩිපුර ක්‍රමවේද ටිකක් අපිට හම්බ වෙනවා. ඉතින් ඊගෙන් පෙන්눔 කරලා තියෙන ධර්මයක් තේරුම් ගන්න හැටි සූත්‍රයක් එහෙම ගාතාවක් එහෙම කොහොමද විවරණය කරගන්නේ කියලා. ඒකෙදී සමහර තැන්වලදී ව්‍යාකරණානුකූලව අර්ථය සම්බන්ධයෙන් ව්‍යාකරණානුකූලව බලන හැටි, ඊට පස්සේ තවත් සූත්‍රයක සංසන්දනය කරන හැටි, සමාන වචන පිළිබඳව ආදී ලෙසට යම් ධර්ම අධ්‍යයනයක් කරනකොට ඒක හාත්පසින් තේරුම් ගන්නවා කියන සිද්ධියක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. මේක ධර්මයේ කියවීමක් නෙවෙයි. කියවනවා කියන එකයි අධ්‍යයනයයි කියන එක දෙකක්. අටුවාව අධ්‍යයනය කරන ක්‍රම තියෙනවා, ත්‍රිපිටකය අධ්‍යයනය කරන ක්‍රම තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් අපි සූත්‍රයක් එහෙම අටුවාවක් කියවලා තියෙනවා වෙන්න පුළුවන්. ඒක අධ්‍යයනය කරනවා කියන එක ඊටත් වඩා ගැඹුරුයි කියලා හොඳින් මතක තියාගන්නට ඕනේ. ඉතින් මේ නෙත්ති ප්‍රකරණය වගේ එකක් අපි යොදා ගන්නකොට අපිට පුළුවන් වෙනවා සූත්‍රයක් එහෙම ගොඩාක් පැතිකඩ වලින් බලන්නට හැකියාව තමයි නෙත්ති ප්‍රකරණයෙන් අපිට ලබා දීලා තියෙන්නේ. ඒකෙදී මේ නෙත්ති ප්‍රකරණයේ තියෙන පරමාර්ථ ධර්මයකට අදාළ කොටස් ටික අපි එළියට ගත්තා. ඒ කියන්නේ උදාහරණයකට දැන් ව්‍යාකරණානුකූලව ධර්මයක් විස්තර කරන ක්‍රමය තියෙනවා. ඒකට වේ වචන, ඒ කියන්නේ සමාන වචන හොයලා කතා කරන හැටි තියෙනවා. ඊට පස්සේ ඒකෙන් බලාපොරොත්තු උනේ මොන වගේ දේශනාවක්ද? ඒ කියන්නේ මේ පාඨය සංසාරේ සැප ඇති කරන මාර්ගයක් දේශනා කරේ, නිවනට මාර්ගයක් දේශනා කරේ. ඒ ආදී ලෙසට මේ සූත්‍රයක් ගවේෂණය කරන ක්‍රම තියෙනවා. ඉතින් ඒ වගේ ක්‍රම අපිට මේ පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න කතාවට තරම වැදගත් වන්නේ නැහැ. කොටින්ම ස්කන්ධ ධාතු ආයතන වලට බහන එකවත් මේ අවස්ථාවේදී අපිට තරම වැදගත් වන්නේ නැහැ. කෙලින්ම පරමාර්ථ ධර්මයේ සම්බන්ධයෙන් නානා පැතිකඩ වලින් බැලීම කියන එක අපිට වැදගත්. දැන් 6 ක්‍රමයෙන් බලනකොට ලක්ෂණය බැලුවා. නේද? මතකද? ලක්ෂණය, කෘත්‍ය, සම්පත්තිය, කෘත්‍ය රසයේ සම්පත්ති රසයේ කෙනෙක් කියලා කිව්වයි කෘත්‍ය ඉෂ්ට කිරීම නිසා යාට ලැබිච්ච ගුණය. එහෙම නැත්නම් ඒ කෘත්‍ය කිරීමේ හැකියාව. ඊට පස්සේ සම්පත්තිය ඊළඟට ලක්ෂණයේ රසය මොකද? රස සම්පත්තිය උප ဋ ානාකාර පච්චුපට්ඨාන එක වැටහෙන ආකාරය. ඒතකොට සමහර පොත්වල කිව්වා ඒක ඒ සම්පත්තියමයි කියලා. ඊට පස්සේ ඵලය සහ පදට්ඨානය. එතකොට ඒක පරමාර්ථ ධර්මයක් ගත්තා මේකෙන් කරලා තියෙන්නේ යත් එක්ක සම්බන්ධ පැතිකඩවල. ඒක නානා පැතිකඩ වලින් මේක බැලීමක්. හේතුව ලෙස බැලුවා. ඒකෙන් ඇති කරන ඵලය ලෙස බැලුවා. ඒකේ ක්‍රියාව කරන කෘත්‍ය ලෙස කෘත්‍ය බැලුවා. ඒ කෘත්‍ය කිරීමට හැකියාව නැත්නම් කෘත්‍ය කිරීම නිසා ලැබපු ගුණය. මේ ආදී ලෙසට එකම පරමාර්ථ ධර්මයේ කිරි පැතිකඩ ගානකින් බැලීම තමයි මේ සිද්ධ කරලා තියෙන්නේ. ඒකෙන් වෙන්නේ අපිට පරමාර්ථ ධර්මයේ සම්බන්ධයෙන් අවබෝධය පුළුල් වෙනවා. දැන් අපි උදාහරණයකට විද්‍යාව ඉගෙන ගන්නකොට සෛලයක් ගත්තාම මේ සෛලයෙන් කරන කෘත්‍ය, සෛලයේ හැඩය, සෛලයේ හැදිලා තියෙන දේවල් මේ හැම එකක්ම අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි අපිට පරිපූර්ණ අවබෝධයක් සෛලයේ පිළිබඳව ලැබෙන්නේ. ඊට පස්සේ අපි පරමාණුක අංශු ගැන ඉගෙන ගන්නකොට, මූලද්‍රව්‍යයක් ගැන ඉගෙන ගන්නකොට, කොටින්ම මූලද්‍රව්‍ය ඉගෙන ගන්නකොට පාට කියන එක වැදගත් නේ. ඒ මූලද්‍රව්‍ය පාට මොකක්ද? ඒක සාමාන්‍යයෙන් අපිට දිස් වෙන පාට. ඒකේ ස්ට්‍රක්චර් එක හැඩය කොහොමද තියෙන්නේ? මේ ආදී ලෙසට එක ඝනයක්ද ද්‍රවයක්ද වායුවක්ද මොන උෂ්ණත්වයේදී ඝන වෙන්නේ මොන උෂ්ණත්වයේදී ද්‍රව වෙන්නේ මොන උෂ්ණත්වයේදී වායුවක් වෙන්නේ මේ ආදී ලෙසට අපි ඉගෙන ගන්නවා. මේ කරන්නේ එකම මූලද්‍රව්‍ය ගැන පැතිකඩ ගානකින් අපි බලනවා. සෛලයක් ගැන පැතිකඩ ගානේ රෝගයක් ගත්තම බලන්න. වෛද්‍යවරයෙක් ගත්තම රෝගයක් අධ්‍යයනය කරනකොට රෝගේ නිදානය
ඒකෙන් ඇතිවන අතුරු ප්‍රතිඵල. ඒක දුරු කරන්නේ කෙසේද? ඒක වාහකයා කවුද? මේ ආදී ලෙසට එකම රෝගයේ සම්බන්ධයෙන් පැතිකඩ ගානකින් අපි ඉගෙන ගන්නවා. එතකොට තමයි මේ දේ ගැන අපිට පුළුල් අවබෝධයක් ඇති වෙන්නේ. තේරවාදයේ තියෙන ලස්සන දෙයක් තමයි පරමාර්ථ ධර්ම කියලා අපිට ධර්ම අපිට හම්බ වෙනවා 72ක් පරමාර්ථ ධර්මයෝ කියලා. සිතයි නිර්වාණයයි චෛතසික 52යි රූප 18යි පරමාර්ථ ධර්ම වශයෙන් අනිෂ්පන රූප අපි අයින් කරනවා. එතකොට මෙන්න මේ කියන පරමාර්ථ ධර්ම 72 ඒ වස්තු ධර්ම 72 සමහර තැන්වල 75ක් කරනවා ලක්ෂණ ආදී රූප හතරට අරගෙන. එතකොට වස්තු ධර්ම 72 කියන මේ ධර්ම ටික අපි නානා පැතිකඩ වලින් බලන්නට හුරු කිරීමක් තමයි මේ සිද්ධ කරන්නේ. හුරු කිරීමක් තමයි මේ සිද්ධ කරන්නේ. ඉතින් මේ ලක්ෂණ ක්‍රම 6කට දැන් බලන්න අපි එදා කතා කරා. දැන් අපි තේරවාදී මේක තව ටිකක් දිග්ගැසීමක් කරනවා. නමුත් මේ පදනමේ ඉඳලා දිගටම උගන්වනවා කියලා එකක් නැහැ. මේ කතා කරන කරුණුවක ඉඳලා. නමුත් මේ පැතිකඩ වලින් බලන්න පුළුවන් කියන එක අපි අවබෝධය තියාගන්නට ඕනේ. ඉතින් දැන් නෙත්ති ප්‍රකරණය වගේක් ගත්තම ඒක ධර්මයක් සූත්‍රයක් අධ්‍යයනය කරන්න තියෙන මහා පුළුල් පරාසයක් වෙන්නුම් කරනවා. ඒතර මම පෞද්ගලිකව හිතනවා දැන් කර්මස්ථානේ ඉගෙන ගත්තට පස්සේ අරිහත්ත්වයේ දක්වාම. ඒ කියන්නේ එක පාරයි තියෙන්නේ. කර්මස්ථානේ ඉගෙන ගත්තාම මේ අවස්ථාවේදී මේ විදිහට ඥාන වැඩෙනවා. මෙතනින් අවසන් වෙනවා කියන එක සම්පූර්ණ ඉගෙන ගත්තට පස්සේ එක යෝගාවචරයට පුළුවන් එක සූත්‍ර පාඨ එක ගාථා පාඨයක් අරගෙන ඒ ගාථාවෙන් මුළු කර්මස්ථානයෙන් පුරව ගන්න. ඒ කර්මස්ථාන දැනුම තියෙනවා නම් කර්මස්ථානයේ කොහොමද වැඩෙන්නේ කියලා භාවනා මාර්ගයේ දන්නවා නම් අරිහත්ත්වයට දක්වා ඉගෙනගෙන තියෙනවා නම් අපිට එක ධර්ම පාඨය එක ගාථා පාඨයක් ගාතාවක් අරගෙන නෙත්තිය වගේ ණය ක්‍රමයක් යොදාගෙන අපිට ඒක දිග්ගස්සලා මුළු ශාසනයම වගේ මේකට ඇතුළත් කරලා මේ ශාසනය වගේ විස්තර කරලා මාර්ගය ප්‍රගුණ කරගන්න පුහුණු කරන්නට පටන් ගන්නට පුළුවන්. ඒතර සමහරලාට අහලා ඇති සමහර ස්වාමීන්වහන්සේලා එක සූත්‍රයයි වැඩිවි කියලානේ. එක ගාථාවයි ප්‍රගුණ කරේ. එතකොට මේකෙන් අදහස් කරන්නේ සමහරලාට ඉතින් ගොඩාක් උග්ගටිතඥ පුද්ගලයන්ට විස්තරව දැනගන්න ඕනේ නැහැ. කෙටි දේනුත් ඒ කටයුතු සිද්ධ කරගන්නවා. නෙය්‍ය පුද්ගලයෝ වශයෙන් නම් සාමාන්‍ය නෙය්‍ය පුද්ගලයට මේ කර්මස්ථානයේ සම්පූර්ණ ඉගෙන ගැනීම. මේ ෆන්ඩමෙන්ටල්ස් ටික අපි ඉගෙන ගන්නවා. මූල ධර්ම ටික. ඊට පස්සේ මේක විස්තර කරන ණය ක්‍රමය, විස්තර කරන ක්‍රමය. ඒකට කියන ණය ක්‍රමයක් කියලා. ඒක constraints, fundamentals and constraints. තියෙන સિદ્ધාන්ත ඉගෙන ගන්නවා. ධර්මයක් විවරණය කර හැකි ක්‍රම ටිකක් තියෙනවා. ඒ විවරණය කරන ක්‍රම ටික අපි ඉගෙන ගන්නවා. දැන් අටුවා විවරණය කරන ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට ත්‍රිපිටකය විවරණය කරගන්න ක්‍රමයක් තමයි අපිට නෙත්ති ප්‍රකරණේ පේටකෝපදේශය වගේ පොත් වලින් අපිට හම්බ වෙන්නේ. ධම්මසංගණී ආදී ග්‍රන්ථ වලත් ඒක सिद्ध කරලා තියෙනවා යම් පමණකට. එතකොට මේ ණය ක්‍රමය අරගත්තම අපිට එක ගාථා පාඨයක් අරගෙන මේක සවිස්තරව තේරුම් ගන්නට පුළුවන්. දැන් ඔය කට්ටිය අපි මම හිතනවා බොහෝ අය ඔය සූත්‍ර සම්භාෂණයට එහෙම සහභාගී වෙනවා නම් නේද? සිද්ධාර්ථ අලංකාර ස්වාමීන් වහන්සේගේ. ඒතර එක පාඨයක් අරගෙන සමහරලාට උන්වහන්සේ ක්‍රම ගානකින් විස්තර කරලා දෙනවා. මේ විදිහට නිත්‍ය ප්‍රකරණය වගේ එකට බැස්සුවට පස්සේ දැම්මට පස්සේ අපිට ඒක පුරුල් ලෙස දකින්න බෑ. ඉතින් ඒ මූලධර්ම තියෙන දන්න කෙනාට එක ගාථාව ඇති හරියට පුහුණු වේදෙනවා නම් නිවන් දැකීම සිද්ධ කරන්නට. ඉතින් ඒකට මේ අද මම කරන්නේ නෙත්ති ප්‍රකරණය සහ අටුවාවල තියෙන තවත් තොරතුරු ඔක්කොම බ්ලෙන්ඩ් කරලා, ඒ කියන්නේ මොකද කියන්නේ මිශ්‍ර කරලා පරමාර්ථ ධර්ම වලට සම්බන්ධ කොටස් විතරක්, පරමාර්ථ ධර්ම වලට සම්බන්ධ කොටස් විතරක් අරගෙන තව විවරණයක් කරන්නටයි බලාපොරොත්තු. ඒතර මේකෙදි ව්‍යාකරණානුකූලව කරන විවරණය සූත්‍ර එක සංසන්දනය කිරීම, සමාන වචන කතා කියන පරමාර්ථ ධර්මයක් ගත්තම ඒකට සමාන වචන කතා කරන්නට ඕනේ. ඒ පරමාර්ථ ධර්ම වෙන සූත්‍රවල කොහොමද තියෙන්නේ කියලා බලන්නට ඕනේ. එතකොට දැන් උදාහරණයට අසුර කියන වචනේ ගත්තම අසුර කියන එක අර්ථ 6ක අපේ ශාසනයේ තියෙනවා. අසුර කියන එක. නිරේ, ඒ කියන්නේ අසුර අපායින් අසුරයෝ කොටසක්, අසුර නිකාය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ විනිපාතික අසුරයෝ කියලා ඉන්නවා. වේමානික අසුරයෝ ඉන්නවා. දේව අසුරයෝ කියලා කොටසක් ඉන්නවා. ලෝකාන්තරිකේ නිරේ කට්ටියට අසුරයෝ කියලා කියනවා. ඊට පස්සේ සමහර එක සූත්‍රයක සියලු සතර පාය සියලු සත්‍යයන්ට අසුර කාය කියලා ව්‍යවහාර කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තම මේක එක අධ්‍යයන ක්‍රමයක්. ඒ කියන්නේ එක පදයක් අරගෙන ඒකේ ඒ සූත්‍රවල යෙදিলা තියෙන හැටි සහ ඒ සූත්‍රවලට ඒක යෙදිච්ච අර්ථය මොකක්ද කියලා බලන එක. දැන් අපි සංඛාර කියන පදේ ගන්නනේ. සංඛාර කියන පදේ ගත්තම අපි ක්‍රම 10කට විතර ඒක විස්තර කරගන්නවා. ඇත්තම 10ක් 12ක් වගේ විස්තර කරගන්න පුළුවන්. ඒ තැනට අදාළ වේක විස්තර වෙන්න ඕනේ. නැත්නම් එක හැමතැනම එකම අර්ථය නෙවෙයි. එතකොට ඒ විදිහට මේක ඒක අධ්‍යයන ක්‍රමයක්. ඒක අධ්‍යයන ක්‍රමයක්. ඉතින් ඒ අධ්‍යයන ක්‍රමයට යෑම නෙවෙයි අපි බලාපොරොත්තු මෙතනදී අපි කරන්නේ
පරමාර්ථ ධර්මයක් සම්බන්ධයෙන් බැලිය හැකි පැතිකඩ 6ට අමතරව තවත් පැතිකඩ ටිකක් තවත් එක පුළුල් කරලා බලන්නට තේරුම් ගන්නවා. එතකොට ඊට පස්සේ අපි මොකද කරන්නේ? චිත්තචෛසික ධර්ම වෙන වෙනම හඳුනන්න පටන් ගනි මම ඊළඟ දවසේ ඉඳලා සිත කියන පාඩම පටන් ගන්නවා. ඒකෙදි මේ සියලු ක්‍රම වලින් බලන්න යන්නේ නැති. නමුත් අදහසක් තියාගන්න මේ තමයි ගන්න අප්‍රෝච් එක. ඒ කියන්නේ ඒකට ගන්න ක්‍රමවේදය තියෙන්නේ සාමාන්‍ය මේ විදිහේ පරාසයක් ඇතුලේ. ඉතින් ඒ නිසා අද අපි කතා කරන්න යන මාතෘකාව මේක සාමාන්‍යයෙන් අලුත් මාතෘකාවක් වෙයි සමහර කෙනෙක්ට. නමුත් මේක අපේ ශාසනයේ කතා කරන කරුණුමයි මේ කතා කරන්නේ. ඒකට කියනවා විසති කෝටික විචය කියලා. විසති කෝටික විෂය. කෝණ ක්‍රම පැතිකඩ නැත්නම් පැතිකඩ කොන් 20කින් අපි පරමාර්ථ ධර්මයක් බලන්නට යනවා. දැන් චතුෂ්කෝටික ක්‍රමයකින් දැන් ඔන්න සංකාරූපක්කාවටම ද්විකෝටික, චතුෂ්කෝටික, ෂඩ්කෝටික, අෂ්ටකෝටික, දසකෝටික, ද්වාදසකෝටික කියලා අනාත්මයේ බලන ක්‍රම අපිට හම්බ වෙනවා ක්‍රම දෙකකට බලන්නට ඕනේ සංස්කාරයන්ගේ. අත්ත මට හරියටම ඒක සියල්ලින් සියල්ල පිළිවෙලට මතක නැහැ. අත්තනීය ලෙස. ඊට පස්සේ ආධ්‍යාත්මික බාහිර අත්තනීය ලෙස කියලා 4කට කඩනවා. ඒක 6කට ගේනවා. ඊට පස්සේ ඒක 8ක් කරනවා. 8 ක්‍රමයකට අනාත්මය බලන්නට ඕනේ. දස ක්‍රමයකට බලන්නට ඕනේ. 12 ක්‍රමයකට බලන්නට ඕනේ. ඊට පස්සේ 42 ආදී දෙවැදුම් ක්‍රමයකට බලන්නට දිනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයම. මේ පටිසංකානුපස්සනාවේ ක්‍රම. ඒක සංකාරූපේක්ඛාව කියලා කියන එක බලන එකක් නෙවෙයි. මේක ටේන් කරන දෙයක්. ඉතින් ඒ විදිහට ගත්තම මේ පැතිකඩ ගානකින් මේක බලනවා කියන එක භාවනාවටත් වැදගත්. ඉතින් මේ අධ්‍යයනයට ගත්තම විසති කෝටික ක්‍රමය කියලා මම ගන්න 20 ක්‍රමයේ 20 පැතිකඩ 20කින් අපි අධ්‍යයනය කරනවා පරමාර්ථ ධර්මයක්. එතකොට මේ විදිහට බැලුවම අපිට පරමාර්ථ ධර්මයේ පිළිබඳව තියෙන දැක්ම තමයි පුළුල් වෙන්නේ. නමුත් මේ 20 පුරවන්න හැම පරමාර්ථ ධර්මයකටම මේ 20 ක්‍රමයට පුරවන්නට බැරි වෙයි. දැන් සයවැදෑරුම් ලක්ෂණාදී ක්‍රමයේ වුණත් 6 ක්‍රමෙම පරමාර්ථ ධර්මයට ගන්න අමාරුයි අපිට. ගොඩාක්ම දක්ෂ කෙනෙක් ගැඹුරින් අධ්‍යයනය කරලා ඒක කතා කරනකොට ගොඩක්කට ක්‍රම 4යි අපිට හම්බ වෙන්නේ. එතකොට ඒක සම්පත්‍ති රසයේද කෘත්‍ය රසයේද කියලා අපි තෝරගන්නට ඕනේ. ඵලාකාර පච්චුපට් ඵලයේද නැත්නම් උපට්ඨානාකාර පච්චුපට්ඨානද කියලා අපි තෝරගන්නට ඕනේ. ඒ නිසා මේ ක්‍රම මේ කතා කරාට මේක හැම පරමාර්ථ ධර්මයකටම සියල්ලෙන් සියල්ල පුරව ගන්නට බැරි වෙයි. නමුත් ඕනනම් ආරාධනාවක් තියෙනවා කාට හරි මේ පදනමේ ඉඳලා මේක පුරවන්නට පුළුවන් නම් මේ chart එක කියන්නේ එක එක පරමාර්ථ ධර්මයෙන් මේ පැතිකඩ 20න් තේරවාදයට අනුකූලව බලන්නට පුළුවන් නම් ඒක ලොකු පිටිවහලක් වෙයි. ඒක ලොකු achievement එකක් වෙයි මේ ශාසනය ඇතුලේ. එහෙම දෙයක් කරගන්නට පුළුවන් නම්. එතකොට මම කියවුවොත් එහෙම 4.9 තේරවාදයේ තුල මේ පරමාර්ථ ධර්මය ත්‍රිපිටකයේ අටුවාසා ටීකාවලිත සවිස්තරව විස්තර වී ඇත. තවද නෙත්ති ප්‍රකරණේ සහ පේඨකෝපදේශන ආදී ග්‍රන්ථවලද මේ සූත්‍රානුගත ධර්ම විස්තර කළ යුතු ක්‍රමවේද දක්වලා තියෙනවා. සූත්‍රයක් විස්තර කරන්න ඕනේ ක්‍රමවේදය. ඒක වෙනම අධ්‍යයනය කරන්න ඕන දෙයක්. එම කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් පරමාර්ථන විශ්ලේෂණය කළ හැකි දීර්ඝ ක්‍රමයක් පහත දැක්විය හැකිය. එතකොට ඉස්සලාම පරමාර්ථ ධර්මයක මම පළවෙනි එක බලන්න 9.1 491 මම 9.1 කියලා කියවන්නම්. පරමාර්ථ ධර්මයේද පරමාර්ථ ධර්මයක කියලා කියන්නේ ඒක වැරදුනා. පරමාර්ථ ධර්මයක පරමාර්ථ වූ සාමාන්‍ය ලක්ෂණය තේරුම් ගැනීම. පළවෙනි එක සාමාන්‍ය ලක්ෂණය. මේක එකක් එකක් විස්තර කරගමු. සාමාන්‍ය ලක්ෂණය. ඒක පාලියෙන් කියන සාමාන්‍ය ලක්ෂණ. මේක ගිය වතාවෙත් අපි කතා කරා මතක ඇති. සාමාන්‍ය ලක්ෂණ දෙකක් තියෙනවා කියලා මම කිව්වනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ සාමාන්‍ය ලක්ෂණය. සාමාන්‍ය ලක්ෂණ. ඒ වගේම යම් කිසි කැටගරයිසේෂන් එකකට එනවා නම් ඒ පොදු ලක්ෂණය. දැන් අපි ගත්තොත් එහෙම ධර්ම ඔක්කොම කුසල කියන පදයට කොටු කරොත් ගොනු කරොත් කුසල භව ඒ හැම ධර්මයකටම පොදුයි. ඒ හැම ධර්මයකටම වළංගුයි. ඉතින් ඒ නිසා ඒක සාමාන්‍ය ලක්ෂණයක් බවට පත් වෙනවා. ඉතින් මම මේ වරහන් ඇතුළේ දීලා ඇති බලන්න පරමාර්ථ වූ සාමාන්‍ය ලක්ෂණය කියලා. පරමාර්ථ දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක පරමාර්ථ ලක්ෂණ. ඒ කියන්නේ පරමාර්ථ ධර්ම වල ලක්ෂණයක් වුණාට ඒක පරමාර්ථ ගතියක් නෙවෙයිනේ. ඒක ධර්මතාවයක් නේ. ඒක ධර්මතාවයක්. ඉතින් ඒ නිසා මෙතන පරමාර්ථ වූ සාමාන්‍ය ලක්ෂණය කියලා මම දක්වලා තියෙන්නේ. දැන් ගත්තොත් කුසල ධර්ම ගත්තොත් එහෙම කුසල භව. ඒ සියලු ධර්මයන්ට පොදුයි. අකුසල ධර්ම ගත්තම අකුසල භව. අව්‍යාකෘත ධර්ම ගත්තොත් අව්‍යාකෘත භව.
මේ ආදී ලෙසට යම්කිසි පරමාර්ථ ධර්ම සමූහයක තියෙන පොදු ලක්ෂණයයි මෙතන කතා කරන්නේ. එතකොට ඒක දැන් අපි කතා කරන්නේ දැන් සමහරවිට අපි සතිපට්ඨාන කියන මාතෘකාවෙන් කතා කරනවා. එතකොට සතිපට්ඨාන කිව්වම එතන තියෙන සිහිය. එතකොට සතර දැන් සිහිය වෙනස් වෙනවා. ඒකේ ආරම්භණීය වශයෙන් වෙනස් වෙනවා. ඊට පස්සේ අපිට ඒකේ කෘත්‍ය වශයෙන් වෙනස් කරන්නට පුළුවන්. මොකද ඒ සතිපට්ඨානෙ දුරු කරන්නේ මොකද්ද කියලා. දැන් අපි කියනවා කායानुපස්සනාවෙන් දුරු කරන්නේ අසුභේ සුභ සංඥා විශේෂයෙන් විපල්ලාසය. ඊට පස්සේ වේදනානුපස්සනාවෙන් දුරු කරන්නේ දුක්ඛේ සුඛ සංඥාව. ඊට පස්සේ චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය නිට්ටය සංඥා විශේෂයෙන් දුරු කරන්නේ. ඊට පස්සේ ධම්මානුපස්සනාවෙන් අනාත්මය ආත්ම සංඥාව. එතකොට ඒ කෘත්‍ය වශයෙන් වෙනස් වෙනවා. ආරම්මන වශයෙන් වෙනස් වෙනවා. ප්‍රතිපක්ෂ ධර්ම වශයෙන් වෙනස් වෙනවා. නමුත් මේ හැම සතිපට්ඨානයකටම තියෙන පොදු ලක්ෂණය කියලා ගත්තා. ඒ නිසා තමයි ඒ කට්ටිය ඔක්කොමටම සතිපට්ඨාන කියන ගෲප් එකේ ඉන්න පුළුවන් උනේ. එතකොට සතිපට්ඨාන ලක්ෂණය කියන එක සතිපට්ඨාන ලක්ෂණය ගත්තම ඒක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට විස්තර වෙනවා. සතිපට්ඨානය ගත්තම අනිත් ධර්ම වලට දැන් සිතට නානා අරමුණු වලට යන්න දෙන්නේ නැතුව ඒ අරමුණේ පවත්වන ගතිය සතිය වෙනවා. ඊට පස්සේ හොඳට ගැඹුරට ඒ කියන්නේ ළඟින් ඒ ධර්මයක් විශ්ලේෂණය ඒ කියන්නේ ළඟින් අධ්‍යයනය කරන නැත්නම් හොඳට ඒකට කියන්නේ ફોકસ කරලා බලන ගතිය සතිපට්ඨාන ලක්ෂණයක් වෙනවා. ඊට පස්සේ අපි කෙලෙස් දුරු වෙනකම් මේක දිගින් දිගට බලන්නට ඕනේ. ඒක ඇත්තටම ඒ තුන අතරේ ප්‍රතිවිරුද්ධ ඒ කියන්නේ ක්‍රම 6කට ඒක විස්තර කරන්නට පුළුවන්. ඒක අපි ඒ කාලවලදී විස්තර කරගමු. ඒතර සතිපට්ඨානය ගත්තම සතිපට්ඨාන භව කියන එක විස්තර කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක හැම සතිපට්ඨානෙටම පොදුයි. එතකොට සතිපට්ඨාන කිව්වම ඒ හැම සතියක්ම ඒ කියන්නේ කාය දැන් අපි ගත්තොත් එහෙම වෙන සිහියකට වඩා කාය චිත්ත ධම්ම වේදනා කියන ධර්ම අරමුණු කරගෙන මේ නිවන් දකින්න වඩන ඒ සතිපට්ඨානයේදී හරිනේ මේ ගමනේදී ඒ තියෙන සිහියට මෙන්න මේ කියන පොදු ලක්ෂණය තියෙනවා. ඉතින් ඒ විදිහට ගත්තම දැන් 이르දිපාද ගත්තම ධර්ම හතරයි. ඡන්දය, වීරිය, චිත්තය, විමර්ශාව. ඒවායේ තියෙන ලක්ෂණ වෙනස්, ඒවා හටගන්න ක්‍රමය වෙනස්, ඒවා වැඩ කරන ආකාරය වෙනස් එකිනෙකට. නමුත් පොදු ලක්ෂණයක් තියෙනවා 이르දිපාද ලක්ෂණය කියලා. මොකද්ද 이르දිපාද කියලා කියන්නේ? 이르දියට හේතුව. මොකද්ද 이르දි කියලා කිව්වේ? ශාසනයේ 이르දි පහක් තියෙනවා. අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි. පහතබ්බේසු ධම්මේසු පහාන සිද්ධි. සච්චිකාතබ්බේසු ධම්මේසු සච්චිකරණ සිද්ධි. භාවේතබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි කියලා රිද්ධි නැත්තම් සාමාන්‍යයෙන් සමෘද්ධ කරගත යුතු දේවල් විශේෂ achievements මට ඒක සිංහල වචනේ එන්නේ නැහැ achievements පහක් තියෙනවා සාමාන්‍යයෙන්. ඒතර මේ පහ සමෘද්ධ කරගන්නට අවශ්‍ය වෙන දේවල් තමයි 이르දිපාද උනේ. එතකොට මේ භාවය ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන හතරටම පොදුයි. එතකොට 이르දිපාද ලක්ෂණය සාමාන්‍ය ලක්ෂණයක්. ඔවුනෝන්ගේ විශේෂ ලක්ෂණය වෙනවා චිත්තයේ තියෙන චිත්ත 이르දිපාද ලක්ෂණය චිත්ත ලක්ෂණය ඊට පස්සේ විමර්ශාවේ තියෙන විමර්ශන ලක්ෂණය වීරියේ තියෙන වීරිය ලක්ෂණය ඡන්දයේ තියෙන ඡන්ද ලක්ෂණය මේවා එකිනෙකට උන් වෙනස් වෙනවා. නමුත් පොදු ලක්ෂණයක් තියෙනවා 이르දිපාද ලක්ෂණය. ඒතර 이르දිපාදයට සාපේක්ෂ සම්මප්‍රදානයට සාපේක්ෂව 이르දිපාදයේ විශේෂ ලක්ෂණයකුත් වෙනවා. ඉතින් ඒ විදිහට ගත්තම ඒ සමූහ වාර්ති සමූහයකට ඇතුළත් වෙන පද ධර්ම ගත්තම ඒ සමූහයේ තියෙන පොදු ලක්ෂණයයි මෙතන අපි සාමාන්‍ය ලක්ෂණය කියලා කතා කරලා තියෙන්නේ. හරිනේ සාමාන්‍ය ලක්ෂණ කියලා කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ ධර්මයක සතු විශේෂ ලක්ෂණ. ඒ මතක තියාගන්න ඒ සාමාන්‍ය ලක්ෂණයම තව ක්‍රමයකට මම මේක ඇතුළත් කළා නෑ. ඒ සාමාන්‍ය ලක්ෂණය විශේෂ ලක්ෂණයකුත් වෙනවා වෙන ධර්මයකට සාපේක්ෂව. 이르දිපාදවල තියෙන සාමාන්‍ය ලක්ෂණය ඒ හතර දිනාට පොදු වෙච්ච ලක්ෂණය සම්මප්පදාන වලට සාපේක්ෂව විශේෂ ලක්ෂණයක් වෙනවා. හරිනේ ඒක විශේෂ ලක්ෂණ. ඒතර විශේෂ ලක්ෂණ වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි යම්කිසි පොදු ධර්ම සමූහයක් තියෙනවා නම් ඒ කියන්නේ යම්කිසි ගෲප් එකක් ඉන්නවා නම් ඔවුන් සතු පොදු ගුණය අනිත් ගෲප් එකට අනිත් කණ්ඩායමට සාපේක්ෂව විශේෂ ලක්ෂණයකුත් වෙනවා. ඒක තියන්නේ ගොඩ ටිකක් මෙතන සංකීර්ණ වෙන්නට පුළුවන්. ඒ නිසා මෙතන සාමාන්‍ය ලක්ෂණය විතරක් අපි අවධානය දෙනවා. ඊළඟට ධර්මයක විශේෂ ලක්ෂණය. විශේෂ ලක්ෂණය කියලා ගුවම මේ ධර්මයේ ශරීරය. ඒ ධර්මයේ ශරීරය. ඒ කියන්නේ ගති ස්වභාවය. අපි කිව්වා පරමාර්ථ ධර්මයක ධර්මයයි ලක්ෂණයයි කියන දෙකම එකයි. ඒ මහත් එක්කදා අද ලස්සන ප්‍රශ්නයක් ඇහුවා. මේ හුදු ක්‍රියා මාත්‍රයමද සිතාදී ලෙසට. එදින මම කිව්වා ඒක වැටහෙන්නේ නම් ක්‍රියාවක් කරන ධර්මයක් ලෙස. නමුත් පොතේ තියෙන්නේ ක්‍රියා මාත්‍රයම සිතයි කියන එක. ඉතින් සාමාන්‍ය පොත්වල තියෙන්නේ ඒ ගතියම තමයි ධර්මය. ඒ ලක්ෂණයම තමයි ධර්මය. දැන් අපිට ශිලා පොත්තක
ගත්තොත් එහෙම ගල් පොතක් ගත්තම ගල් පොතේ ශරීරයයි ගල් පොතයි ඔක්කොම ගත්තම ගලක් නෙදී නේද? ගලක්ම නෙදී. ඒතකොට ඒක වෙනම අපිට වෙන එකක් දක්වන්නට බෑ. ඒ වගේ තමයි පඨවි ධාතුව කිව්වම තද ගතියමයි. තද ගතිය ගොත් පඨවි ධාතුවමයි. ඒ ආදී ඉතල ලක්ෂණයම තමයි පරමාර්ථ ධර්මය එහි ශරීරය. ඉතින් ඒ නිසා ඒක අපි ගිය වතාවට ඉගෙන ගත්තා. මේ විශේෂ ලක්ෂණයම තව ක්‍රමයකට හඳුන්වනවා එහි මූලික ප්‍රත්‍ය ශක්තිය කියලා. අස්ති භාවය කියලා අපි මේකට කියනවා. අස්ති භාවය කියලා. මේක අපි කතා කරනවා ප්‍රත්‍ය කාණ්ඩයට ආව ප්‍රත්‍ය විස්තරයට ආවම ප්‍රත්‍ය ශක්ති වර්ග දෙකක් තියෙනවා. ධර්මයේ සතු මූලිකම ලක්ෂණයට තියෙනවා එක හැකියාවක්. දැන් උදාහරණ පටිච්චසමුප්පාදයේ විස්තර තියෙන කරලා තියෙන ඒ ක්‍රමයට. ඔය සූවිසි ප්‍රත්‍ය අපි ඉගෙන ගන්න ප්‍රත්‍ය ශක්තියක මතක තියාගන්න ඒවා ද්විතීක ප්‍රත්‍ය ශක්තිය. අටුවා කියන්නේ ඒවා ද්විතීක ප්‍රත්‍ය ශක්තිය. ඒවා මූලික ප්‍රත්‍ය ශක්තිය නෙවෙයි. මූලිකම ප්‍රත්‍ය ශක්තිය තමයි අස්ති භාවය. අස්ති භාවය කියලා ගත්තම ක්‍රම දෙකක් තියෙනවා. උපාද්ද තිති භංග කියන අවස්ථා තුනෙන් එක අවස්ථාවකට පැමිණ තිබීම අස්ති භාවයක්. ඔය අත්ති ප්‍රත්‍ය කියලා කතා කරන්නේ. අත්ති ප්‍රත්‍ය අත්ති භාවය මතක තියාගන්න විශේෂයෙන්ම තියෙන්නේ උපාද්ද තිති භංග කියන අවස්ථා තුනේ එකට පැමිණ තිබීම කියන එක. ඊළඟ අස්ති භාවය තමයි සන්තස්ස භාවෝ සත්‍යං කියන තැන තියෙන අස්ති භාවය. චතුරාර්ය සත්‍ය කතා කරනකොට අස්ති භාවයක්. සන්තස්ස භාවෝ සත්‍යං. සන්ත කියලා කියන්නේ විද්‍යමාන ධර්මයේහි භාවය තමයි සත්‍ය කියලා කියන්නේ. මොකක්ද මේ භාවය? විද්‍යමාන ධර්මය. ඒ තමයි ස්වභාව ලක්ෂණය. ඒ නිසා තේරවාදයේ අස්ති භාව දෙකක් තියෙනවා. එකක් තමයි ඒ කියන්නේ මූලික වශයෙන් පරමාර්ථ ධර්මවල. නැත්නම් තවත් අස්ති භාවයක කතා කරලා අප්‍රහීන වශයෙන් තියෙන අස්ති භාවය, ඵල ඉපදවිය හැකි බව, ඉපදිය හැකි බවෙන් තියෙන අනුප්පන්න ධර්මවල අස්ති භාවය ආදී ලෙසට අපිට කතා කරනවා අස්ති භාවයේ පරියාය ක්‍රම වලින්. නමුත් ඒකාන්ත වශයෙන් පරමාර්ථ ධර්ම ගත්තම පරමාර්ථ ධර්ම කියන කොටාසේ අස්ති භාව දෙකක් තියෙනවා. මොකද්ද? ස්වභාව ලක්ෂණයක් ඇති බව සහ උපාදටිති භංග කියන අවස්ථාවලට පැමිණ තිබීම. එතකොට මේ ස්වභාව ලක්ෂණය කියන එක තමයි මේ කියන එකෙන් ලොකු කෘත්‍යයක් සිද්ධ කරනවා. ඒක අනිත් ධර්ම වලට උපකාර වෙනවා. අනිත් ධර්ම වල අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන. අවිද්‍යාවේ තියෙන මුලා වෙන භවයම නිසාම තමයි සංස්කාර හටගන්නේ. සංස්කාරවල තියෙන ගතිය නිසා තමයි විඥානය හටගන්නේ ආදී ලෙසට අපිට ඒකේ තියෙන මූලික ගති ස්වභාවයෙන් මේක විස්තර කරත හැකියි. දැන් ද්විතීක ප්‍රත්‍ය ශක්තිය කියලා කිව්වම එතන මතක තියාගන්න දැන් උදාහරණයකට ඔය පින්වතුන් ගොඩක් අය ඉගෙන ගන්නට ඇති දැන් උපසදෙනියයි උපසමසානාසගේ පන්තියේදී හේතු ප්‍රත්‍ය කියලා ගත්තම හේතු ප්‍රත්‍ය ශක්තිය මොකද්ද? හේතු ප්‍රත්‍ය ශක්තිය අරමුණ හොඳින් ගන්න බව. නේද? අකුසල ධර්ම වල තියෙන අරමුණ හොඳින් ගන්න බව. එතකොට අරමුණ හොඳින් ගන්නකොට ඉතිරි ධර්මත් අරමුණේ මනාකොට පිහිටනවා කියලා අපි කිව්වනේ. අරමුණක මනාකොට පිහිටවනවා අනිත් ධර්මයෝ. නැත්තම් ඒ ක්‍රියාවල මනාකොට පිහිටවනවා. විශේෂයෙන් ඇඩික්ෂන් එහෙම එන්නේ ඔය ලෝභයේ තියෙන හේතු ප්‍රත්‍ය ශක්තිය නිසා. අපිට ඒ ක්‍රියාව නොකර ඉන්න බෑ. අපි ඒ ක්‍රියාව මනාකොට පිහිටා ගන්න. අපිට ඒ ක්‍රියාව නැවත නැවත කරන්නට ඕනේ. එතකොට ඒක දුරු කරන්නට අමාරුයි. ඔය ඇඩික්ෂන් එහෙම තියෙන්නේ ලෝභයේ තියෙන හේතු ප්‍රත්‍ය ශක්තිය ප්‍රතිඵලය. ඒ වගේම තමයි කුසල ධර්මවලත් මනාවකට පිහිටලා ඉන්නවා සමහරු. සමහර ස්වාමීන් වහන්සේලා ගැන බැලුවම දැන් අපේ නාමනි ස්වාමීන් වහන්සේගෙන් බැලුවම කවදාවත් වෙනස් වුණේ නැහැ ප්‍රතිපත්ති ධර්මයේ. අපවත් වෙනකන් වෙනස් වුණේ නැහැ. ඒ තමයි කුසල මූලවල තිබිච්ච ශක්තිය. උන්වහන්සේලා තිබ්බ අලෝභ අදෝස අමෝහ ගති වලින් ලෝභ දෝෂ මෝහ යටපත් වෙලා ඒ ලෝභ දෝෂ මෝහ විවේක රසය වර්ධනය වෙලා චිත්තසංතානය ආධ්‍යාත්මික සුවේ කිඳා බහැලා තිබුණේ. මට මතකයි සමහරලාට අපි කතා කරන්න යනකොට ඇස් දිලිසෙනවා උන්වහන්සේ. ඔය එකපාරක් මට මතකයි සක්මනක් අවසන් වෙලා මම වන්දනා කරන්න ගිය වෙලාවක සක්මණෙන් එළියට ඇතුළට ආව විතරයි. ඒතර මම කතා කරලා ඇස් දෙක බැලුවා. ඇස් දෙක ඒ කියන්නේ ප්‍රභාෂර භාවය හොඳට තේරුණා. දිලිසෙන බව ඒක හරි අසනීපෙන් හිටියේ. නමුත් ඒ තිබිච්ච කුසල හිතේ තිබිච්ච ප්‍රභාෂර භාවය හොඳට උන්වහන්සේගේ රූප වලින් ප්‍රකට වුණා. ඉතින් ඒක එක දවසක් දෙකක් වගේ නෙවෙයි. මේක අඛණ්ඩව අපවත් වෙනකම් උන්වහන්සේලාගේ මාර්ගයේ ඒ තමයි ඒ කුසල මූලවල තිබිච්ච ප්‍රතිඵලය. එතකොට මේ අරමුණක මනාකොට පිහිටවන බව නැත්තම් යම්කිසි කුසල අකුසල ක්‍රියාවල මනාකොට පිහිටවන බව කියන එක අලෝභ දෝෂ සමෝහ ලෝභ දෝෂ මෝහ වල තියෙන ද්විතීක හැකියාව. ඒ කියන්නේ අවිද්‍යාවේ තියෙනවා අර විදිහට අරමුණක අනිත් ධර්මයෝ මුල් බස්සවන ගතියක්. අනිත් ධර්මයෝ ස්ථාවර කරන ගතියක් අවිද්‍යාවේ තියෙනවා. හැබැයි අවිද්‍යාවේ තියෙන මූලිකම ප්‍රත්‍ය ශක්තිය තමයි මුලා වෙන භව, සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙන භව. එතකොට ඒ නිසා අපි මේ ස්වභාව ලක්ෂණේ විශේෂ ලක්ෂණ ඉගෙන ගන්නකොට ඒක මූලික ප්‍රත්‍ය ශක්තිය කියලා මතක තියාගන්න. එතකොට මූලික ප්‍රත්‍ය ශක්තිය ස්වභාව ලක්ෂණයයි දෙකක් නෙවෙයි. දැන් ස්වාමීන් වහන්සේ උගන්වන්නේ නැති කියනකොට නේද? ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය ශක්තිය දෙකක් කියලා කිව්වනේ මතකද?
ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය ශක්තිය දෙකයි. ඒක රේරුකාණ සංසෙත් පොතේ කියන ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය ශක්තිය දෙකක් කියලා තේරුම් ගන්න. ප්‍රත්‍ය ශක්තිය ප්‍රත්‍ය දින ගුණයක් කියලා කිව්වනේ. මූලික ප්‍රත්‍ය ශක්තිය එහෙම නෙවෙයි. ඒ මූලික ලක්ෂණයම තමයි ඒ ප්‍රත්‍ය ශක්තිය වෙන්නේ. ඒතකොට ඒ නිසා මේ විශේෂ ලක්ෂණය තේරුම් ගන්නකොට තව එකක් තේරුම් ගන්න. මේවා ඔක්කොම ඉදිරියේදී අපි කතා කරයි. මේ කියන පැතිකඩ හිතන්න එපා මේක පාට මේක කියලා ඉවර කරන දානවා කියලා. මමුත් අර මේ විශේෂ අලුත් පාඩමක් මේ. මේක ඇත්තටම කරන්න හිටු පාඩමක් නෙවෙයි. මට හිතුණා මේක ඇතුළට අරගෙන විස්තර කරොත් හොඳයි කියලා. ඉතින් මේ යම් අදහසක් දල අදහසක් තමයි ලබා දෙන්නේ. මේ කියන කරුණු ඔක්කොම එකපාර ඔළුවේ ගිහින් නැහැ කියලා කලබල වෙන්නට එපා. මේවා ඉදිරියේදී අපි සාකච්ඡාවට ගන්නවා වෙන මාතෘකා යටතේ. අර ඔක්කොම එක තැනකට ගන්නකොට ටිකක් නිකන් බල්ක් එක වැඩි වගේ සමහරලාට තේරෙන්නට පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි එක තමයි පරමාර්ථ ධර්මයක ද්විතීක ප්‍රත්‍ය ශක්තිය තේරුම් ගැනීම. ප්‍රත්‍ය ශක්තිය. ද්විතීක ප්‍රත්‍ය ශක්තිය දැන් එකතරක අපි කිව්වා මේක සම්පatti රසයට සමානයි කියලා. මතකද? සම්පatti රසයටත් මේක සමානයි කියලා කිව්වා. අනුටීකාවේ එක විදිහට සම්පatti රසයට මේක මේ ද්විතීක ප්‍රත්‍ය ශක්තිය සම්පatti රසයත් කියලා තියෙනවා. ඉතින් මේ ද්විතීක ප්‍රත්‍ය ශක්තිය තමයි හේතු ප්‍රත්‍ය ශක්තිය, ආරම්මන ප්‍රත්‍ය ශක්තිය, ඊට පස්සේ අධිපති ප්‍රත්‍ය ශක්තිය කියලා සූවිසි ප්‍රත්‍ය යටතේ ඉගෙන ගන්න. නැත්නම් සූත්‍රාන්ත ණය ක්‍රම වලින් තියෙන තවත් ප්‍රත්‍ය ටිකක් තියෙනවා අපිට. ඒ වගේ ඉගෙන ගන්න ඒවල තියෙන හැකියාව. දැන් උදාහරණයකට හැම කුසල අකුසල ගතියකම ධර්මයකම තියෙනවා ආසේවන ගතියක් කියලා එකක්. ආසේවන ගතිය කියලා එකක්. එතකොට මේ ආසේවන ගතිය කියන එක හැම ධර්මයක තියෙන ද්විතීක ලක්ෂණයක්. එහෙම නැතුව ඒක මූලික ප්‍රත්‍ය ශක්තිය නෙවෙයි. අවිද්‍යාවෙත් තියෙන ආසේවන ලක්ෂණය, ප්‍රඥාවෙත් තියෙන ආසේවන ලක්ෂණය. ඒ කියන්නේ පස්සේ පහළ වෙන සිත් ප්‍රබල කරනවා. ඒ ගතිය ප්‍රබල කරනවා. ඒක දියුණු කරන ගතිය. මේක මූලික ප්‍රත්‍ය ශක්තියක් නෙවෙයි. මේක අවිද්‍යාව සතු ගුණයක්. ප්‍රඥාව සතු ගුණයක්. ප්‍රඥාව කියලා කියන්නේ යථාබෝධය ධර්මයන් ගැන. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ආදී නොදැනීම. චතුරාර්ය සත්‍ය නොදැනීම කියන්නට පුළුවන්. ඊට පස්සේ පටිච්චසමුප්පාදේ නොදැනීම කියන්නට පුළුවන්. දැන් සමහර කෙනෙක් කියනවා අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියලා. ඒ චතුරාර්ය සත්‍ය නොදැනීම කියන්නේ එක පරයයක් අවිද්‍යාව සම්බන්ධ. පූර්වාන්ත අපරාන්ත ආදී නොදැනීම. අනිත්‍ය දුක්ඛ අනාත්මය නොදැනීම. චතුරාර්ය සත්‍ය නොදැනීම. ඊට පස්සේ හේතුඵල සම්බන්ධතාවයේ නොදැනීම. මේ ආදී නානා කර්ම විපාක නොදැනීම. අවිද්‍යාව කියන එක අපිට නානා ක්‍රම වල ඉස්සර කරනවා. ඒ ඔක්කොම කැටි කරත හැකි චතුරාර්ය සත්‍ය කියන මාතෘකාවට යම් ක්‍රමයකට. ඉතින් ඒ විදිහට ගත්තම අවිද්‍යාව කියන එකේ තියෙන ලක්ෂණය තමයි සම්මෝහය. ඒ කියන්නේ මුලාව, ඒ කියන්නේ සම්මෝහය කියලා කියන්නේ නොදැනීම කියන එක. සත්‍ය නොදැනීම. චතුරාර්ය සත්‍යය පටිච්චසමුප්පාදේව කවරක්කෝ. ඉතින් ඒකේ තියෙන ද්විතීක ගුණාංගයක් තමයි ඔහු ඒ ධර්මය පස්සේ පහළ වෙන අවිද්‍යාව නැත්නම් පස්සේ පහළ වෙන චිත්තුප්පාද විශේෂයෙන් අවිද්‍යාව සම්ප්‍රයුක්ත චිත්තුප්පාද වල අවිද්‍යාව දිනු කරන නැත්නම් ඒ ධර්මය බල ගන්නනවා. මේක ද්විතීක ප්‍රත්‍ය ශක්තියක්. ඒ නිසා අපි ධර්මයක් ඉගෙන ගන්නකොට ද්විතීක ප්‍රත්‍ය ශක්තියක් ඉගෙන ගන්න එක වැදගත්. ඒක හැකියාව තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් මේ පාඩමේදී කතා කරන්නේ නැහැ. ඒක ප්‍රත්‍ය පාඩමට අපි විශේෂයෙන් ගන්න එකක්. ඒ නමුත් මතක තියාගන්න ධර්මයක් ගැන හරියට ගැඹුරින් අධ්‍යයනය කරනකොට මේ පැතිකඩ ගානින්ම අපි තේරුම් ගන්නට ඕනේ. ඊට පස්සේ ඊළඟට අපි එනවා කෘත්‍ය දෙකක් තියෙනවා. මූලික ප්‍රත්‍ය ශක්තිය. දැන් මූලික ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ ස්වභාව ලක්ෂණය මතක තියාගන්න. ඒ ස්වභාව මූලික ශක්තිය හේතු කරගෙන නැත්නම් කරන කොටගෙන සිදු කරන කෘත්‍ය. ඒක හේතු කරගෙන සිදු කරන කෘත්‍ය. ඒ කියන්නේ අවිද්‍යාව නිසා සංස්කාර ඉපදවීම, අපි සංස්කරණ ප්‍රත්‍ය වීම වගේ එකක් තමයි ඒකේ තියෙන. නැත්නම් අපි ගත්තොත් එහෙම ඒක එක විදිහක කෘත්‍යයක් කියන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් එහෙම ධර්මයන්ගේ යථා ස්වභාවය වැසීම නේද? යථා ස්වභාවය වැසීම කෘත්‍ය රසය. ඒක අවිද්‍යාවේ මේ ලක්ෂණය නිසා සිදුවෙන දෙයක්. මේ ආදී ලෙසට ගත්තම ඒ ධර්මයෙන් කරන කෘත්‍ය මොකක්ද කියලා, ඒ ගුණයෙන් කරන කෘත්‍ය මොකක්ද කියලා විස්තර කරන්න. ඊට පස්සේ ගන්න ද්විතීක ප්‍රත්‍ය ශක්තියෙන් මේ අපි කතා කරපු සූවිසි ප්‍රත්‍ය තියෙන ද්විතීක ප්‍රත්‍ය ශක්තියෙන් කරන කෘත්‍යයන් තියෙනවා. ශක්තියෙන් කරන කෘත්‍ය. මොකද දැන් ද්විතීක ප්‍රත්‍ය ශක්තියෙන් කරන කෘත්‍ය? අවිද්‍යාවේ ද්විතීක ප්‍රත්‍ය ශක්තියෙන් කරන කෘත්‍ය තමයි අනිත් ධර්මය මනාකොට අරමුණෙහි පිහිටවන ගතිය. නැත්තම් අවිද්‍යාවේ තියෙන අවිද්‍යාව මොකද කරන්නේ? අරමුණ තදින් ගන්නවා.
අරමුණ තදින් ගැනීමක් සිද්ධ කරනවා. ඒ තදින් ගැනීම නිසා අනිත් ධර්මය තරමුණ තදින් අරගන්නවා. ඒතර මේ විදිහට ගත්තම ඒ ද්විතීක ප්‍රත්‍ය ශක්තියනොත් කරන කෘත්‍යයක් තියෙනවා. මූලික ලක්ෂණයෙන් කරන කෘත්‍යයක් තියෙනවා. බස් සියුම් වෙනස්කම් තියෙන්නේ. නමුත් මේ විදිහට මේක පුළුල් කරගත්තොත් එහෙම මතක තියාගන්න අර මූලද්‍රව්‍යයක් ගැන ඉගෙන ගන්නකොට ඒකේ තියෙන ගඳ සුවඳ ඉගෙන ගන්නවා. ඒකේ තියෙන පාට ඉගෙන ගන්නවා. ඒකේ රසායනික ප්‍රතික්‍රියා සංයෝජන ප්‍රමාණය ඉගෙන ගන්නවා. සංයෝග ප්‍රමාණය. ඒවා හොයාගත්තේ කවුද කියලාත් අපි ඉගෙන ගන්නවා. සාමාන්‍යයෙන් අපි මූලද්‍රව්‍යයක් ගැන අධ්‍යයනයක් කරනකොට සාමාන්‍ය හොඳ පොතක් හොඳ පොත් එක 118ක් තියෙන මූලද්‍රව්‍ය 118 ගැන ඉගෙන ගන්නකොට ඒ මූලද්‍රව්‍යයක් සම්බන්ධයෙන් ලියන සිස්ටම් එකක් තියෙනවා. ඒක ගත්තා මේකේ ප්‍රයෝජන මොනවද? ඒක කොහොමද එක්ස්ට්‍රැක්ට් කරගන්නේ? ඒතර ඒ සිස්ටම් එකෙන් තමයි හැම එකම ඔක්සිජන් ගන්න කොහොමද අපි නයිට්‍රජන් ගන්න කොහොමද ෆොස්ෆරස් ගන්න කොහොමද කියලා ඒ සිස්ටම් එක. ඒතර ඒකේ මොඩියුල් එකක් තියෙනවා. මේ ලක්ෂණ අපි මූලද්‍රව්‍යක ඉගෙන ගත යුතුයි. ඒක ගන්නෙ කොහොමද? ස්වභාවය පවතින්නේ කෙසේද? ඒකේ තාපාංකය මොකද්ද? ඒකේ ද්‍රවාංකය මොකද්ද? ඊට පස්සේ ඒකේ හැඩය මොකද්ද? ඒකේ වර්ණය මොකද්ද? පරමාණුක අංකය මොකද්ද? පරමාණුක ස්කන්ධය මොකද්ද? මේ ආදී ලෙසට ඒකේ සමස්ථානික මොනවද? මේ ආදී ලෙසට අපි ඉගෙන ගන්න ඕනේ එක ධර්මයක් ගැන. ඒතර මේ තියෙන්නේ මේ පරමාර්ථ ධර්ම පිළිබඳ ඉගෙන ගන්න කොන. අපි ඒකේ මූලික ලක්ෂණය ද්විතීක ප්‍රත්‍ය ශක්තිය මූලික ප්‍රත්‍ය ශක්තිය ද්විතීක ප්‍රත්‍ය ශක්තිය ඒ මූලික ප්‍රත්‍ය ලක්ෂණයෙන් කරන කෘත්‍ය ද්විතීක ප්‍රත්‍ය ශක්තියෙන් කරන කෘත්‍ය මේ ආදී ලෙස ඉගෙන ගත්තම අපිට පුළුල් දැක්මක් මේ නාම ධර්ම සම්බන්ධයෙන් ඇති කරගන්නට පුළුවන්. දැන් උදාහරණයකට අපි සූවිසි ප්‍රත්‍යයේදී මම හිතනවා උන්වහන්සේට වෙලාව තිබුණොත් ඒක කරලා දෙයි. මම උපදෙස් කියන්නම් කරන්නට කියලා. සාමාන්‍යයෙන් අපි සූවිසි ප්‍රත්‍ය ඉගෙන ගත්තම එක ධර්මයක් අරගෙන ඒ ධර්මයේ සතුව තියෙන සීල ප්‍රත්‍ය ටික හිඳිනවා. ඊට පස්සේ ඒ ධර්මයෙන් ඒ ධර්මයේ නිසා හටගන්න ඒ ප්‍රත්‍ය නිසා හටගන්න ප්‍රත්‍යඋත්පන්න ටික දැන් ප්‍රඥාව ගත්තා මේ ප්‍රඥාව සූවිසි ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය කීයක ඒ ශක්තියට තියෙනවද ඒ ශක්තිය ඊට පස්සේ යා නිසා එයා කොහොමද අනිත් ධර්ම වලට උපකාරක එයා නිසා හටගත්ත හැකි ප්‍රත්‍යඋත්පන්න මොනවද ඊට පස්සේ එක ධර්මයක් ඒක ප්‍රත්‍ය ඝටනාව කියලාත් අපි සමහර තැන්වල ලොකු ඉගෙනනවා ඊට පස්සේ එක ප්‍රත්‍යක් එක ප්‍රත්‍ය ඝටනාව වෙන විශේෂයෙන්ම ක්‍රම කීපයකට තියෙනවා ඝටනාව කියන එක විස්තර කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා එතකොට එකක් තමයි ප්‍රත්‍යඋත්පන්නයක් අරගෙන ඒකට ප්‍රත්‍ය කීයක් ලැබිලා තියෙනවද මේ ආදී ලෙසට අපි අධ්‍යයනයක් කරනවා ඒක නිකන් හුරුවක් අභ්‍යාසයක් වගේ ඒ විදිහට කරනකොට අපිට පුළුල් දැක්මක් ධර්මය ගැන එනවා ඉතින් ඒක ඒ නිසා එකපාර මේ එක පාඩමකින් මේ 20ම තේරුම් ගන්නවා කියලා එකක් නැහැ මොකද්ද මේ 20 කියන එකයි මමට කියන්න දැන් මෙතන පහක් අපි කතා කරමු ඊළඟට අපි බලමු 6 වෙනි කරුණ මොකද්ද 6 පරමාර්ථ ධර්මයක් සුඛීය මූලික කෘත්‍ය කිරීම නිසා ලැබුවා වූ ගුණය තේරුම් ගැනීම එතකොට මූලික කෘත්‍ය කියලා කියේ මොකද්ද? ස්වභාව ලක්ෂණ විසින් කරන කෘත්‍ය. එතකොට ඒකට මූලික කෘත්‍ය කියලා මම නම් දෙනවා. මූලික කෘත්‍ය කිරීම නිසා ලැබුවා වූ ගුණය. දැන් මතකද කුසල ධර්ම වලට ලැබුවා වූ ගුණය මොකද්ද? ඒකේ වෝධානෙනේ පිරිසුදු බව. අකුසල විද්දංශනය කෘත්‍ය කරා. අකුසලයේ දුරු කිරීම තමයි කෘත්‍ය. ඒ නිසා එයා ලැබුවා වූ ගුණය මොකද්ද? පිරිසුදු බව. පිරිසුදු බව. ඒක තමයි වැටහෙන ආකාරයක් තුනේ නේ. ඒක චිත්තසංතානයේ පිරිසුදු බව ඇති වුණා. ඒ අකුසල දුරු කිරීම නිසා. මේ විදිහට ගත්තාම මේ මූලික කෘත්‍ය කිරීම නිසා ලැබුවා වූ ගුණය. ඊළඟට ද්විතීක කෘත්‍ය කිරීම නිසා ලැබුවා වූ ගුණය. දැන් අපි ගත්තොත් එහෙම අවිද්‍යාව ගත්තොත් එහෙම අරමුණෙහි මනාකොට පිහිටලා තියෙනවා යා. පිහිටව බවක් අපිට තියෙනවානේ. යා ස්ථාවරයි හෙලවෙන්නේ නැහැ. එම ලේසියෙන් දුරු කරන්නට බෑ. ඒ අවිද්‍යාවෙන්. ඒක අපිට දුරු කරන්නට බැරි බවක් තියෙනවා. මොකද අරමුණ තදින් ගන්න බවනේ. යා තදින් ගන්නවා ඒ කෘත්‍යය. ඒතර ඒකේ ලැබුවා වූ ගුණයක් තමයි යාව ලේසියෙන් දුරු කරන්නට බෑ. එයා හොඳට මුල් බැසගත්ත බවක් තියෙනවා. අනිත් ධර්මවත් හොඳට මුල් බස්සවපු ගතියක් තියෙනවා. එතකොට අවිද්‍යාව සංප්‍රයුක්ත සිත ලේසියෙන් දුරු කරන්නට බැරි බවක් ගුණයක් යාට අවිලා තියෙනවා. ස්ථාවර බවක්. එතකොට මේ තමයි යා ලබන ගුණය. මේ ආදී ලෙසට ද්විතීක කෘත්‍ය කිරීම නිසා ලැබුවා වූ ගුණය. මූලික කෘත්‍යයෙන් ලැබුවා වූ ගුණය. ද්විතීක කෘත්‍යයෙන් ලැබුවා වූ. දැන් මේක ටිකක් සංකීර්ණ වගේ පෙන්වන්නට මෙතන මේ මම කරලා තියෙන්නේ වෙන දෙයක් නෙවෙයි. මූලික සහ ද්විතීක කියලා කොටස් දෙකකට කඩලා තියෙනවා. මූලිකනේ ලියන්න. මූලික. දැන් මූලික
ලක්ෂණය මූලික ලක්ෂණය තමයි මූලික ප්‍රත්‍ය ශක්තිය උනේ. ඒක ද්විතීක ප්‍රත්‍ය ශක්තිය කියලා එකකුත් තියෙනවා. ඊට පස්සේ කෘත්‍ය මූලික කෘත්‍ය ද්විතීක කෘත්‍ය මූලික කෘත්‍ය නිසා ලැබුවා වූ ගුණය ද්විතීක කෘත්‍ය නිසා ලැබුවා වූ ගුණය. ඊට පස්සේ අපිට පරමාර්ථ ධර්මයක් වැටහෙන ආකාරය. වැටහෙන ආකාරය. මේ වැටහෙන ආකාර දෙකක් අපිට හම්බ වෙනවා. ආධ්‍යාත්මික කියන එකේ තේරුම අජ්ජත්තික කියන එක. ආධ්‍යාත්මික කියලා ගත්තේ අර ස්පිරිචුවල් කියන අර්ථයෙන් නෙවෙයි. ආධ්‍යාත්මික කියන්නේ Tamanට අයත් කියන එක. පරමාර්ථ වැටහෙන ආකාරය. ඒක පරමාර්ථ දීපණී හැරියට මොකද්ද? සම්පatti රසයමයිනේ. ලැබුවා වූ ගුණයමයි වැටහෙන ආකාරය. සමහරවිට කාරණාව වැටහෙන ආකාරය. අටුවාවේ ස්පර්ශයෙන් විස්තර කරද්දී. ඒතර මේ විදිහට එක එක වැටහෙන ආකාර තියෙනවා. අපිට අපි ධර්මයක් ඔබ්සර්ව් කරනකොට අපි බලනකොට තමන් තුළ ධර්ම විශ්ලේෂණය කරන එක වැටහෙන ආකාරයක් කියලා එකක් තියෙනවා. ඒතර අවිද්‍යාව වගේක් ගත්තම හොඳට අරමුණේ පිහිට වූ බවක් ලෙස වැටහෙන්නට පුළුවන්. නිකන් අතරමං වූ බවක් ලෙස වැටහෙන්නට පුළුවන්. ඒකත් අය කඩන්නට පුළුවන් අපිට ද්විතීක ප්‍රත්‍ය ශක්තිය නිසා ආදී ලෙසට ඒක කරන්න ගියොත් ඔක තව සංකීර්ණ වෙනවා. ඒක සාමාන්‍යයෙන් වැටහෙන ක්‍රමයක් තියෙනවා. වැටහෙන ක්‍රමයක් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මතක තියාගන්න බාහිර, ඒ කියන්නේ වෙන කෙනෙක්ට වැටහෙන ක්‍රමයක් කියලා එකක් තියෙනවා. ඒතර ආධ්‍යාත්මික පරමාර්ථ ධර්මයක් Tamanට මේක සමා වෙන්න Tamanට වැටහෙන ආකාරය. ඊට පස්සේ ආධ්‍යාත්මික පරමාර්ථ ධර්ම අන් අයට වැටහෙන ආකාරය. ඊට වෙනස්නේ. දැන් උදාහරණයකට ද්වේෂය Tamanට වැටහෙන විදිහයි ද්වේෂය Taman ද්වේෂගත්ත කියලා අනිත් අයට වැටහෙන ක්‍රමය දෙකක්නේ. නේ Tamanට වැටහෙන්නේ දැවෙන තැවෙන භාවයේ සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් එක ලෙස වැටහෙනවා. වෙන අයට ඒක වැටහෙන්නේ කොහොමද? ඒක Tamanට ඡණ්ඩ භාව වැටහෙනවා. නමුත් වෙන අයට ඒක වැටහෙන්නේ වෙන ක්‍රම වලින්. ඒ කියන්නේ කායික වාචසික behaviors වලින්. කෑ ගහනවා, මූණ රතු වෙලා. ඒතර මේ වැටහෙන ආකාර අඥායට සහ බාහිරට දෙකක්. හැබැයි වැටහෙන ආකාරය ඇතුලෙන් තේරුම් ගන්න තියෙන අර ධර්මය අපිට. ඒතර බාහිර පච්චුපට්ඨානේ ආධ්‍යාත්මික පච්චුපට්ඨානේ කියලා අපිට ඒක නම් වශයෙන් හම්බ වෙන්නේ නැහැ. සමහර තැන්වල පරමාර්ථ ධර්මයෝ තේරුම් ගන්න ක්‍රම ලෙස ඒ කියන්නේ දක්වලා තියෙනවා මේ බාහිරට කරන දේවල්. බාහිරට පෙනෙන දේවල් අපේ ක්‍රියාකලාපාදී. දැන් ඔය බිහේවියරිසම් වල තියෙන එකක් නේද? බාහිරින් මනින්න පුළුවන් කියලා කියන්නේ. මනස යනු බාහිරට ප්‍රකට වෙන යම්කිසි කායික වාචික ක්‍රියාවක් කියලා කිව්වා. එතකොට ඒක අනිවාර්යයෙන්ම විද්‍යාත්මක පරිශ්‍රණයට ගන්න පුළුවන් කියලා කිව්වා. එතකොට මේ බාහික කායික ක්‍රියාකාරකම් අනුව තමයි අපි තේරුම් ගන්නේ වෙන කෙනෙක්ගේ මට්ටම. එතකොට ෆිලොසොෆියේ තියෙන තව ලක්ෂණ තව ප්‍රශ්නයක් අහනවා බිහේවියරිසම්ට විරුද්ධව. හරි අපි කෙනෙක්ගේ කායික වාචික ක්‍රියාකාරකම් දැකලා තමයි තේරුම් ගන්නේ මෙයා ද්වේෂයෙන් ඉඳින්ද නැද්ද කියලා. නමුත් කවදාවත් ඒ ද්වේෂයෙන් ඉන්න කෙනා Taman ද්වේෂයෙන් ඉන්නවා කියලා තේරුම් ගන්නේ මොන ක්‍රමයකටද? එයා මේ තමන්ගේ කායික වාචික හැසිරීම බලලා දෙක තේරුම් ගන්න කියලා ප්‍රශ්නයක් නෑනේ. දැන් කවුරු හරි එකපාරට දඩාංගල ගැහුවොත් ඔය බැන්නොත් අපි දන්නවා දැන් මෙයාට කේන්ති ගියා කියලා. දැන් තමන් මොකක් හරි අනවශ්‍ය විහිළුවක් කරලාගේ බැනගෙන යනවා. එතකොට අපි දන්නවා දැන් වැරදුනා. දැන් මෙයාට කේන්ති ගියාට අග්ගල අපි දැනගන්නවා. දැන් මේ මිනිස්සයා බනින මිනිස්සයා තමන්ට කේන්ති ගියා කියලා දැනගන්නේ බනින එක දැකලාද නැත්නම් මනසක් දෙන එකද? ඒක තමන්ට ලැබෙන වෙනම අත්දැකීමක් නේ. එයා කවදාවත් දැන් මම බනිනවා ඒ නිසා මට කේන්තියෙන් ඉන්නවා කියලා තේරෙන්නේ නැහැ. අපිට තමයි එකපාරට හොඳට හිටිය මිනිස්සයා කෑ ගහන්න පටන් ගත්ත ගමන් තේරෙන්නේ දැන් මෙයාට කේන්ති ගියා කියලා. මොකද එයාගේ කායික වාචික ක්‍රියාකාරකම් අනුව. ඒතකොට ද්වේෂයේ බාහිරට ප්‍රකට වෙච්ච ක්‍රම එකක්. හැබැයි කෑ ගහන මිනිස්සයාට ද්වේෂය ප්‍රකට වුණේ දැන් මම කෑ ගහනවා මම ඒක නිසා දැන් ද්වේෂයෙන් ඉන්නවා කියලා අවබෝධයක් දෙන්නේ නෑ. එයාට ද්වේෂය කෑ ගහන්න කලින්ම එයාට තේරුම එනවා දැන් මට කේන්ති ගියා කියලා. එයා ඒක තේරුම් ගන්න වෙනම ලෝකයකින් වෙනම කෝණයකින්. ඒ නිසා ආධ්‍යාත්මිකව වැටහෙන ආකාරය, Tamanට වැටහෙන ආකාරය සහ අන් අයට වැටහෙන ආකාරය කියන එක දෙකක්. මේක ආධ්‍යාත්මික පරමාර්ථ ධර්ම විතරයි මම ගත්තේ. මේ අඳපුටු මේ සාදී ඒවා ගන්න ගියේ නෑ. ඊට පස්සේ ඵලය ගත්තට පස්සේ ඵල වර්ග දැන් අපි ගත්ත දැන් දැන් මෙතනට එනකන් අපි තේරුම් ගත්තේ පරමාර්ථ ධර්මය. කොටස් 9ක් ගත්තා. මෙතන වෙනකන් අපි තේරුම් ගත්තේ දැන් පරමාර්ථ ධර්මයක් ගත්තාම පරමාර්ථ ධර්මයක් අරගෙන මේ පරමාර්ථ ධර්මයේ සම්බන්ධයෙන් තියෙන ස්වභාව ලක්ෂණය
ඒකම මූලික ප්‍රතිශක්තිය කියලා කිව්වා. හරිනේ? ඒකත් මූලිකම ප්‍රතිශක්තිය කියලා කිව්වා. මේක වෙන පාඩ එකකින්ම ලකුණු කරමු. එතන මූලික ප්‍රතිශක්තිය. sorry. undo. right. මූලිකම ප්‍රතිශක්තිය. ඊළඟ ද්විතීයික ප්‍රතිශක්තිය. මේ අධ්‍යා බලන කෝණ. ඊට පස්සේ මූලික කෘත්‍ය. ඊට පස්සේ ද්විතීයික කෘත්‍ය. මූලික කෘත්‍ය කිරීම නිසා ලැබුවා වූ ගුණය. ඊට පස්සේ ද්විතීයික කෘත්‍ය නිසා ලැබූ ගුණය. ඊළඟට අධ්‍යාත්මේ වැටහෙන ආකාරය. වැටහෙන ආකාර දෙකක් තියෙනවා. ආධ්‍යාත්මයට බාහිරට. මම මේ දෙකම එකට ලිව්වා වැටහෙන ආකාර. එතන පරමාර්ථ ධර්මයේ බලපු කෝණ. දැන් අපි යනවා පරමාර්ථ ධර්මයක ඵලය කියන පැත්තට. ඊට පස්සේ අපි යනවා පරමාර්ථ ධර්මයක හේතුව කියන පැත්තට. පරමාර්ථ ධර්මයක ඵලය පරමාර්ථ ධර්මයක හේතුව. ඵල වර්ග දෙකක් තියෙනවා. මුඛ්‍ය ඵලය අමුඛ්‍ය ඵලය කියලා. දැන් උදාහරණයකට ප්‍රධාන ණය වශයෙන් ගත්තම පටිච්චසමුප්පාදේ දේශනා කරලා තියෙන මුඛ්‍ය ඵලවයි. මුඛ්‍ය කියන එක විතර ප්‍රධාන කියන එක. ඒක අවිද්‍යාවේ මුඛ්‍ය ඵලය තමයි සංස්කාර. සංස්කාරයෙන් මුඛ්‍ය ඵලය තමයි විඥානය. විපාක විඥාන. එතකොට මේ විදිහට ධර්ම දැන් සූවිසි ප්‍රත්‍ය ගත්තම ඒකේ මුඛ්‍ය අමුඛ්‍ය බෙහෙදයක් නැහැ. සියලු ඵල වගේ දක්වලා තියෙනවා. සියල්ලෙන් සියල්ල කියන්නේ සූවිසි ප්‍රත්‍ය යටතේ සියලු හේතුඵල දක්වලා නැහැ. නමුත් ඒ ප්‍රත්‍යට අදාළව සියලු ඵල දක්වලා තියෙනවා. එතකොට අපිට හම් වෙනවා මුඛ්‍ය ඵලය අමුඛ්‍ය ඵලය කියලා දෙකක්. ප්‍රධාන ඵලය අප්‍රධාන ඵලය කියන එකයි මේකේ තේරුම ඈ. ප්‍රධාන ඵලය අප්‍රධාන ඵලය. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ මුඛ්‍ය ඵලය සම්බන්ධ අමුඛ්‍ය ඵලවලට මේක අපි ගන්නෙ නෑ සාමාන්‍යයෙන්. මුඛ්‍ය ඵල සම්බන්ධයෙන් ගත්තම මුඛ්‍ය ඵලයේ ප්‍රධාන ඵලයේ ප්‍රධාන ඵලය. ඒිනුත් ප්‍රධාන ඵලය. මේක නෙත්‍ය අපිට හම්බ වෙනවා. මෙහෙම දිගින් දිගට ගිහිල්ලා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවට ආදී ගිහිලා නිවන් දකින්න එක දක්වන්නේ. අවසානයේදී මේ මාර්ගඵල අවස්ථාව දක්වා ඵල පරම්පරාව අපි කතා කරනවා. හරිනේ? ඒක අකුසලයටත් එහෙමයි. ඒ කියන්නේ මුගලන් ස්වාමින් වහන්සේ කලින් ආත්ම භාවයක එයා උනාසිකව මට තනියම ඉන්න ඕනේ අම්මට උපස්ථාන කර කර කියලා. එසේ අම්මා කිව්වා නෑ නෑ කසාදයක් බඳින්නට ඕනේ කියලා කොහොම හරි ගෙනලා කසාදයක් බඳලා දුන්නා. ඊට පස්සේ මොකද උනේ? ඒ බිරිඳ ටිකක් විෂම කෙනෙක්. ඉතින් හැබැයි බිරිඳට ආදරය ඇති වුණා. පස්සේ ඊට පස්සේ ගියා ඉතින් එහෙනම් බඳිනවා නම් මට අහවල් කෙනා ගැන යම් හිතක් තියෙනවා. ඉතින් එයාව අරන් එන්න කිව්වම ඉතින් කොහොම හරි බඳලා දුන්නා. ඊට පස්සේ ලොකු ආදරයක් ඇති වුණා, බැඳීමක් ඇති වුණා. ඊට පස්සේ මොකද උනේ? මේ බිරිඳ ටිකක් ඡණ්ඩයි පරුසයි. අම්මලා තාත්තලා දෙන්න අන්ධ වෙලා හිටියා. අන්තිමට අම්මලා තාත්තලා දෙන්නගේ දොස් කියලා මේ දෙන්නව එපා කෙරුවා මුගලන් ඒ පුරුෂයාට. ඒ අන්තිමට ගිහිල්ලා ගහලා මැරුවා. සමහර තැන් පොත්වල දෙන මැරුවේ නැහැ කියලා කොහොම හරි ගහලා මැරුවා. ඊට පස්සේ මොකද උනේ? ආනන්තරී කර්මය සිද්ධ කරගත්තා. නමුත් මේ මැරණකම් දෙමාපියන් උපස්ථාන කරගෙන හොඳින් ඉන්න හිටව මිනිස්සෙක්. අවසන් උනේ මාතෘ පීතෘ අන්ධ මව්පියෝ දෙන්නම ඝාතනය කරලා. මොකද්ද මේ හේතුව? ලෝභය. තමන් නුසුදුසු පුද්ගලයෙක්ට කියන්නේ මොනවද වැරදි නැත්නම් හොඳ පුද්ගලයෙක්ට ආදරය කරා කියන එක නෙවෙයි වැරදි හැඟීම් තියෙන පුද්ගලයෙක්ට කරපු ආදරය හේතු කරගෙන සහ ඒකත් අම්මගේ පෙරත්ත කිරීම මත. ඒ හේතුවෙන් නතර වුණා අවීචි මහා නරකේ.
එතකොට මොකද හේතු උනේ ඒක සියුම් ආදරයේ බරපතල එකක් වුණා බරපතල එක. තවත් මෙහෙම උපාදාන බවට පත් වෙලා අන්තිමට ඒවා හේතු කරගෙන ඒක අම්මා තාත්තා කෙරෙහි වෛරයක් බවට පත් වෙලා අන්තිමට උන් ඝාතනයේ ප්‍රාණඝාතය දක්වා මේක දිගින් දිගට ගියා. ඒ නිසා තමයි ප ဋ ාණේ කියන්නේ උපනිෂය ප්‍රත්‍ය යටතේ රාගං උපනිස්සාය මාතරං හනති. මේ රාගයේ මූලික හේතුව කරගෙන අම්මා තාත්තා මරණ එක දක්වා යන්න පුළුවන්. බුදුන්ගේ ලේසලීම දක්වා යන්නට පුළුවන්. දැන් රන් තැලියකට තිබිච්ච ආසාව නතර වුණේ කොතනින්ද? ආනන්තරීය කර්ම දෙකක් කරලානේ. සංඝ බෙහෙදයයි ලෝහිත උප්පාදයයි කියන බරපතලම ආනන්තරීය කර්ම දෙකක් කරන්නට නතර වුණා රන් තලියකට තිබිච්ච දැඩි ඇලීම. සේරි වාණිජ ජාතකෙදි මහා කල්ප 5කට කලින් උනේ ඔක. එතකොට මේ විදිහට අපිට ඵල පරම්පරාවක් දක්වන්නට පුළුවන්. ඒකදී අපි විශේෂයෙන්ම මුඛ්‍ය ඵලය තමයි කතා කරන්නේ. මේ මුඛ්‍ය ඵලය කතා කරපු හොඳම දේශනාවක් තමයි පටිච්චසමුප්පාදය. අවිද්‍යාවේ මුඛ්‍ය ඵලයේ සංස්කාර ඒක නතර වෙන්නේ ජරා මරණ වලින්. ජරා මරණ වලින්. ඒතර මේ විදිහට සීලය කියන එක හේතු කරගෙන ඵලසිතෙන් මේක නතර වෙනවා. මාර්ග ඵලසිත වලින් අපිට හේතුඵලය දක්වන්නට පුළුවන්. ඒක ඵල මුඛ්‍ය ඒකේ ඵල පරම්පරාව. අමුඛ්‍ය එකෙත් දක්වන්න පුළුවන්. ඒක දක්වන්න ගියාම ඉතින් ඒක ඉතින් කියලා ඕන තරම් දක්වත හැකියි අපිට. අමුඛ්‍ය ඵල පොදුයි අපි කතා කරනවා. මුඛ්‍ය ඵල පරම්පරාවක් අපි කතා කරනවා. ඊට පස්සේ අපි ප්‍රදාන අර වගේ මාතෘඝාතක කර්මයකට වගේ එනවා නම් ඒක අපිට හොඳ සීක්වෙන්ස් එකක් කතා කරන්න පුළුවන්. මේ හේතු නිසා මේ දේ සිද්ධ වුණා කියලා. ඊට පස්සේ අසාධාරණ හේතුව පදස්තස් හේතු වර්ග දෙකක් තියෙනවා. ඒවට කියන අසාධාරණ හේතු. साधारण हेतु අසාධාරණ හේතුව කියලා කියන්නේ පදස්ථානයට. සාධාරණ දැන් උදාහරණයකට ගත්තොත් එහෙම අරමුණ කියන එක හැම සිතකටම සාධාරණ හේතුවක් නේ. වස්තු රූපය කියන එක හැම සිතකටම සාධාරණ හේතුවක්. හැබැයි කුසල සිතට විශේෂයෙන් සාධාරණයි. ඒක කුසල සිතට පමණක් තියෙන එක. කුසල සිත අකුසල සිත ගත්තම යෝනිසෝ මනසිකාරය කියන්නේ කුසල සිතට දෙන එක. ඒක අකුසල සිතට සාධාරණ නෑ. ඒ යෝනිසෝ මනසිකාරය සාමාන්‍ය කුසලයට අසාධාරණ හේතුවක් ලෙස අපි සලකනවා. ඒක මහා ක්‍රියාසිතරත් එක වළංගුයි. රහතන් වහන්සේ ක්‍රියාසිතට එක වළංගුයි. සාමාන්‍යයෙන් අපි කුසල අකුසල කතාවේදී කියනවා කුසලයට යෝනිසෝ මනසිකාරය අසාධාරණ හේතුව. අකුසලයට අයෝනිසෝ මනසිකාරය. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් කුසල හිතට අසාධාරණ හේතුවක් තමයි මාර්ගසිත. අරිහත් මාර්ගසිත. අරිහත් මාර්ගසිත ඉපදුනාට පස්සේ නේද පහළ වෙන සියලු ජවනයෝ ක්‍රියාබහටපත් වෙන්නේ. ඒතර අරිහත් කුසල ක්‍රියාසිත වලට පංචද්වාර ආවර්ජන මනෝද්වාර ආවර්ජන කියන ආවර්ජන දෙක හැර ඉතිරි ක්‍රියාසිත වලට අසාධාරණ හේතුව තමයි අරිහත් මාර්ගසිත අසාධාරණ හේතුව. විපාකයට අසාධාරණ හේතුව මොකද්ද? කර්මය. මේ විදිහට සාධාරණ හේතු ගත්තම පොදුවේ ඒවට සාධාරණ. දැන් අපි ගත්තොත් එහෙම සියලුම රූපයන්ට සාධාරණ හේතු පඨවි ධාතු සියලුම සාධාරණ ආපෝ තේජෝ වායෝ. ඍතුජ පඨවියට අසාධාරණයි තේජෝ ධාතුව වෙනත් කලාපයක තිබිච්ච. ආහාරජ පඨවියට අසාධාරණයි වෙනත් කලාපයක ඕජාව. කර්මජ පඨවියට අසාධාරණයි කර්මය. චිත්තජ පඨවියට අසාධාරණයි චිත්තුප්පාදය. මේ ආදී ලෙසට අසාධාරණ හේතු සාධාරණ හේතු කියලා දෙකට කඩනවා අපි. අසාධාරණ හේතු සාධාරණ හේතු කියලා දෙකට කඩනවා. අසාධාරණ හේතු තමයි සාමාන්‍ය පදස්ථානය කියලා අරගන්නේ. ඒතර අසාධාරණ හේතු වල පරම්පරාව අපි හොයනවා. සාධාරණ හේතු වල හොයන්නේ නැහැ එළිය. අසාධාරණ හේතු වල ඒ අසාධාරණ හේතුද අසාධාරණ හේතුව. ආදී ලෙසට මේවායි පරම්පරාවක් හොයන්නට පුළුවන්. ඵල පරම්පරාව. මේ ඵල වර්ග දෙකක් තියෙනවා. හේතු පරම්පරාව. අසාධාරණ වශයෙන් මුඛ්‍ය අමුඛ්‍ය කියලා දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊළඟට අපි එනවා එකක් සභාග ධර්ම විසභාග ධර්ම කියලා කොටස් දෙකක්. ප්‍රතිපක්ෂ ධර්ම සභාග ධර්ම. ඒ කියන්නේ ඒවට දැන් සභාග වෙන දේවල්, සපෝට් කරන දේවල්. එක වගේ එක පැත්තට අයිති වෙන දේවල්. සාමාන්‍යයෙන් කුසලයට කුසලයේ සභාගයි. කුසලවත් විශේෂ කුසල් ඒ කුසලයන්ට සභාග වෙනවා. හරිනේ? එතකොට දැන් උදාහරණයක් ගත්තොත් එහෙම වීරිය ගත්තොත් මොනවද? වීරිය වර්ග තුනක් තියෙනවානේ. ආරම්භ ධාතු වීරිය, පරක්කම ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වගේ. මේවා සභාගයි. ඊට පස්සේ වීරියට ඕනනම් ඒකට උපකාර වෙන ධර්මත් අපිට ඒ කුසල පැත්තට සභාග පැත්තට ගන්න. විෂභාග කියලා කියන්නේ ඒ වීරියෙන් දුරු කරන කුසීත ආදී ධර්ම. ඒතර සභාග ධර්ම විෂභාග ධර්ම කියන ඒවා අපි තේරුම් ගන්නට ඕනේ. පරමාර්ථ ධර්මයක. සභාග
සභාග ධර්ම විසභාග ධර්ම. ඒ පරමාර්ථ ධර්ම. සභාග ධර්ම විසභාග ධර්ම. ඊට පස්සේ මොකද කරන්නේ? මේ සභාග ධර්ම වලත් අසාධාරණ හේතු අසාධාරණ හේතු මුඛ්‍ය ඵල විසභාග ධර්ම වලත් අසාධාරණ හේතු මුඛ්‍ය ඵල මේ ධර්මවල හේතුඵල විශේෂයෙන් නෙත්‍ය කතා කරනවා. එක්තරා හාරයකදී මට හාරයේම නම එකපාර මතක් වෙන්නේ නැහැ. එක හාරයකදී මේ සභාග විසභාග ධර්ම කියන එක තෝරලා ඒවවලත් දැන් උදාහරණයකට වීරිය ධර්ම වීරිය සම්බන්ධයෙන් නම් දේශනාවේ තිබුණේ ඒ වීරිය සම්බන්ධයෙන් සභාග පැති කතා කරන්නට ඕන අපි. ඒක විසභාග දේවල් අපි කතා කරන්නට ඕන. ඒකට ප්‍රතිපක්ෂ ධර්ම. හරිනේ? ඊට පස්සේ ඒ වගේම අකුසල ධර්මයක් අරගෙන ඒ අකුසල ධර්මයට සභාග ඒවා විසභාග ඒවා අපි කතා කරන්නට ඕන. සාමාන්‍ය අකුසලයට අකුසලයේ සභාගයි. අකුසලයට කුසලයේ විසභාගයි පොදුවේ ගත්තා. ඒ විදිහට ඒකේ ඒ පැති දෙක කතා කරනවා. ඒතර වැදගත් වෙනවා. ඒතර මේ ඒ සභාගය කියලා කියන්නේ යත් එක්ක එක ගෲප් එකේ වගේ ඉන්න ධර්මය. එයාට සපෝට් කරන උදව් කරන එකම ගොඩට වැටෙන ඒවා. විසභාග කියන්නේ යා නිසා දුරු වෙන ධර්ම කියන ඒවා. ඊළඟට පරමාර්ථ ධර්මයක ඒක ලක්ෂණ ධර්ම කියලා එකක් තියෙනවා. ඒක තව එකක්. ඒක ලක්ෂණ ධර්ම. ඒක ලක්ෂණ ධර්ම කියලා ගත්තම ඒක ලක්ෂණ භාවයේ ක්‍රම කීපයක්. සහචාරී එකටම පවතින. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම චිත්තුප්පාදයක ධර්ම සහචාරී. ඒකාරම්මනික. ඊට පස්සේ මේ තියෙන සමග සහචාරී ඒක කෘත්‍යක. එකම කෘත්‍ය සිදු කරන. ඒක හේතුක එකම වගේ හේතු තියෙන. ඒක ඵලික එකම ප්‍රතිඵලය ඇති කරන. ඒකාරම්මනික වශයෙන් මේවත් එක්ක සභාග ඒක ලක්ෂණිකද දැන් ඒක ලක්ෂණික ධර්ම. දැන් මතක ඇති උද්දච්ච කුක්කුච්චය කියන දෙකනේ අපි කතා කරන්නේ. උද්දච්ච කුක්කුච්චේ හේතුව එකයි. ඒකෙන් ඇති කරන කෘත්‍ය එක විදිහයි. සම ඒ කියන්නේ ධර්ම දෙයක් වුණාට දෙකෙන්ම කරන්නේ සිත කලබන එක. සිත වික්ෂිප්තයටපත් කරන එක. ඒක දෙකේම එකම හේතුවක් තියෙනවා. එකම කෘත්‍ය තියෙනවා. මේ ආදී ලෙසට ඒ කෘත්‍ය වශයෙන් හේතු වශයෙන් ඵල වශයෙන් ආරම්මන වශයෙන් එකට පැවතීම් වශයෙන් ඒ ධර්මවල ඒක ලක්ෂණික ධර්ම ටිකක් අපි කතා කරනවා. මෙයත් ඒ ගොඩට වැටෙන ධර්ම. ඒක තමයි කැටගරයිසේෂන් එකක් මේ කතා කරන්නේ. දැන් අපි අර මේ දන්නවන්නේ නේද මේ මොනවද මූලද්‍රව්‍ය ගත්තම ලැන්තනයිඩ්ස් කියලා කතා කරනවා. ඊට පස්සේ මොනවද මුලින්ම මෙටල්ස් ටික කතා කරනවානේ. ලෝහමය ඒවා ටික කතා කරනවා. අලෝහ ටික කතා කරනවා. අර මුල් මේක ලිතියම් වගේ කොටස් ටික නේද? earth metals මට මතක හැටියට. මට මතක නැහැ වචන ටික. metals නම් දෙවෙනි එක earth metals. ඒ විදිහට ඒක අර categorizations අපි කරනවානේ. ඒතර ඒ කට්ටිය ලක්ෂණ ටිකක් සමානයි එකිනෙකට. ඒ කට්ටිය හදන සංයෝග ටිකක් සමානයි. ඒතකොට ඒ වගේ ගත්තම මේ පරමාර්ථ ධර්මයක් ගත්තම එයත් එක්ක එකට පවතින ධර්ම කවුද? ඒ කියන්නේ එක වගේ කෘත්‍ය කරන ධර්ම කවුද? එක වගේ හේතු තියෙන ධර්ම කවුද? එක වගේ ඵල ඇති කරන්නේ කවුද කියලා අපි තේරුම් ගන්නවා. ඊට පස්සේ ඊළඟට එනවා ඉතා වැදගත් දෙයක්. සභාග විසභාග ධර්මවල සභාග ධර්මවල හේතුඵල එසේ විසභාග ධර්මවල හේතුඵල ඊළඟට අපි එනවා පුද්ගල වශයෙන් මේ කතා කරන්නේ. තාම වැදගත් මේ මාතෘකාව. පරමාර්ථ ධර්මයේ සාධාරණ පුද්ගලයන් අසාධාරණ පුද්ගලයන් පුද්ගල වශයෙන් සාධාරණ පුද්ගලයන් ඊට අසාධාරණ පුද්ගලයන් මේ කතා කරන්නේ මේක දැනුම තියෙනවා අපිට සාමාන්‍යයෙන්. දැන් අපි ගත්තොත් එහෙම ද්වේෂයේ සාධාරණ පුද්ගලයෝ කවුද? පෘථග්ජන, සෝතාපන්න, සකදාගාමී අය. ද්වේෂය අසාධාරණ පිහිට නැත්තේ කාටද? අනාගාමී, අරිහත් කියන අයට. මේකට ද්වේෂය අසාධාරණයි. සාධාරණ වෙන්නේ සෝවාන් සකදාගාමි සමාන. පෘථග්ජන සෝවාන් සකදාගාමි කියන අයට. කාම රාගයත් එහෙමයි. විචිකිච්ඡාව සාධාරණ පෘථග්ජනට විතරයි.
පිසුදු හැම ආරයකටම අසාධාරණයි. මේ විදිහට එක එක පරමාර්ථ ධර්මයක් අරගෙන කවුරු කෙරෙහිද තියෙන්නේ කාටද නැත්තේ කියලා අපි කතා කරමු. ඊට පස්සේ ටෙම්පරරි දැන් අපි සාංශාරික වශයෙන් ගත්තම ආර්යයන් වහන්සේට කවදාවත් පහළ වෙන්නේ නැහැ. අපි මේ භවයට සාපේක්ෂව ගත්තම අපි ගත්තොත් එම ගාන ප්‍රසාදේ සාධාරණ කවුද? ගාන ප්‍රසාදේ සාධාරණ කාම භවයේ උපන්නා වූ නේද? කාම භවයේ උපන්නා වූ සගානක සත්වයන්ට අගානක සත්වය නෙවෙයි සගානක සත්වයන්ට යමක හැටියට. ඒක රූපාරූප භවවල ගාන ප්‍රසාදේ සාධාරණ නෑ සත්වයන්. මේ භවවල ඉන්න තාක්කල් ඒ භවවල ඉන්න තාක්කල්. හැබැයි කවුරු හරි කෙනෙක් මාර්ගඵලලාභියෙක් නම් රූපාරූප භවයක ඉන්නේ. එයාට එතන ඉඳලා ඒක ගහන්නේ කවදාවත් සාධාරණ වෙන්නේ. මොකද එයා කවදාවත් කාම භවයට ඉන්නේ නෑ. ඒ විදිහට අපිට මේකේ පරමාර්ථ ධර්ම මේ මොන පුද්ගලයන් කෙරෙහිද පිටලා තියෙන්නේ. ඊටවේද අපි ඒක ඉගෙන ගන්නවා ඇත්තටම. ඒක ක්‍රමයකට. නමුත් මේක එක තැනකට දාලා ගන්නන්න පුළුවන්. ඒතර පරමාර්ථ ධර්ම ටික ගත්තම මේ පරමාර්ථ ධර්මයෝ මොන පුද්ගලයාටද පිටලාද? දැන් හොඳම උදාහරණය ඊර්ෂ්‍යාව සහ මාත්සර්ය. ඊර්ෂ්‍යාව සහ මාත්සර්ය කියන එක අටුවාවේ පැහැදිලිවම කියනවා සෝවාන් ආරයන් වහන්සේට ඊර්ෂ්‍යා මාත්සර්ය දෙක නැහැ. අංගුත්තර නිකායේ දුක නිපාතේ සූත්‍රයක් අපිට එනවා සප්ත සෛක්ෂයන්ගේ පරිහානියට හේතු වෙන ධර්ම දෙකක් තමයි ඊර්ෂ්‍යාව හා මාත්සර්ය කියන්නේ. ඒතර සත්‍ය සෛක්‍ය අටුවා හඳුන්වලා තියෙන්නේ සෛක්ෂයෝ කියලා කියන්නේ සප්තාර්යෝ කියලා කියන්නේ. අරිහත් ඵලය ලැබපු අසෛක්ෂ පුද්ගලයා හැර ඉතිරි 7 දෙනා. ඒ 7 දෙනාගේ පිරිහීමට ඉස්සාව සහ මච්චරිය හේතු වෙනවා කියලා කියනවා. ඒතර මේ අදහස් කරේ උන් තුල තියෙනවා කියන එකද? සූත්‍රේ. අටුවා පැහැදිලිවම කියනවා නැහැ. ඒ දෙක නැහැ සෝවාන් මාර්ගේ ප්‍රහාණය වෙනවා කියලා කියනවා. ඒතර මේ වගේ ප්‍රශ්න තියෙන දැන් තියෙනවා. විමස ගන්නට. ඉතින් ඒ වගේ ගත්තම එක එක පරමාර්ථ ධර්මයක් අර කියෝ වගේ කෘත්‍ය ආදී එකතු කරලා මොන පුද්ගලයන්ට සාධාරණ මොන පුද්ගලයෝ කරේද තියෙන්නේ කියලා අපි ඉගෙන ගන්නවා. ඒක තමයි අපිට ඒක හොඳ අවබෝධයකට පැමිණෙන්නේ. ඊට පස්සේ පුද්ගල වශයෙන් ගත්තා. ඊට පස්සේ කුසල ධර්ම වලට විසරක් තියෙන එකක් තමයි කුසල පරමාර්ථ වලට විතරක් තියෙන දෙකක් තමයි කරුණු දෙකක් තියෙනවා. ඒක අපිට නෙත්තිය අවසාන හාරය මේක අපිට හම්බ වෙන්නේ අවසාන හාරය. ඒ කුසලයේ දියුණු වෙනකොට Taman දියුණු වන විට දියුණු වන ධර්ම. ඒක උදාහරණ සතිපට්ඨ බුදුරජාණන්සේ දේශනා කරන සතිපට්ඨානය දියුණු කරනකොට ඉතිරි බෝධිපාක්ෂික ධර්ම දියුණු වෙනවා. මාර්ගාංගත් දියුණු වෙනවා. එක්තරා සභාග භවකුත් ඒවල තියෙනවා ඒතකොට. එක විදිහක. ඒතර මේවා දියුණු කරනකොට අනිත් ඒවා දියුණු වෙනවා කියලා අපි කතා කරනවා. අපි කරන කායानुපස්සනාව දියුණු කරනකොට ඉතිරි සතිපට්ඨානත් දියුණු වෙනවා. කායानुපස්සනාවෙන් භාවනා කළා රහත් වෙනකොට මාර්ගඵල ලැබෙනවා. ඉතිරි ටික අතරත් ඒ මාර්ගඵල හිතේ තියෙනවා. ඒතර මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ දේශනා තියෙනවා. මේවා දියුණු කරනකොට මේවා තිබෙහෙම දියුණු වෙනවා කියලා. ඒ වගේ දියුණු වන ධර්ම ඊළඟට Taman දියුණු වන විට කුසල ධර්ම වලට විතරයි මේක වළංගු. Taman දියුණු වන විට ප්‍රහාණය වෙන ධර්ම. මොනවද ප්‍රහාණය වෙන්නේ? ප්‍රහාණ වර්ග ගොඩක් තියෙනවා. තදංග ප්‍රහාණය, විස්කම්මන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය කියලා තියෙනවා. ඊට පස්සේ වීතික්කම ප්‍රහාණය, පරිඋත්ථාන ප්‍රහාණය, අනුසය ප්‍රහාණය කියලා එකක් තියෙනවා. අනුසය ප්‍රහාණ වර්ග දෙකක් තියෙනවා. ඊට පස්සේ අනුසය තනු කරන වශයෙන් ප්‍රහාණය කියන සම්පූර්ණයෙන් ප්‍රහාණය කිරීම. ඊට ප්‍රහාණය ගත්තම අපිට තියෙනවා අකුසල ධර්ම ඍජු ප්‍රතිපක්ෂ වශයෙන් ප්‍රහාණය කිරීම, සාමාන්‍ය වශයෙන් ප්‍රහාණය කිරීම. දැන් උදාහරණයට රාගයේ කාම රාගයේ ප්‍රහාණය කරන අසුභය තුලින්. හැබැයි ඕනම කුසලයකිනුත් යම් ප්‍රමාණයකට කාම රාගයේ ප්‍රහාණය වෙනවා. ඍජු ප්‍රතිපක්ෂ ප්‍රහාණය වෙනයි. ඍජු ප්‍රතිපක්ෂ ප්‍රහාණය අනුව විශේෂ නම් දෙනවා. දැන් උදාහරණයකට අර අසුභ ධානයේ වඩලා අනාගාමී මාර්ගයටපත් වෙනකොට ඒක ඒ අනාගාමී මාර්ගයට විශේෂ නමක් කියනවා අපි. ඒ ඍජු ප්‍රතිපක්ෂ ප්‍රහාණය කියලා තව එකක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ නෙත්තිය වගේ න ඍජු ප්‍රතිපක්ෂ ප්‍රහාණයක් ගැන කතා කරන්නේ. අපිට විසුද්ධි මාර්ගය කියන කුසල ධර්මයකින් ප්‍රහාණය නොවන අකුසලයක් නෑ. ඒ තමයි සාමාන්‍ය වශයෙන් ප්‍රහාණය කිරීම කියන එක. ඊට පස්සේ අපිට තියෙනවා අකුසල ප්‍රහාණය, අකුසල නොවන ධර්ම ප්‍රහාණය කියලා එකක් තියෙනවා. මොනවද? ධානාංග වලදී ප්‍රහාණය කරන්නේ. නේද? පළවෙනි ධානයෙන් ප්‍රහාණය කරන්නේ නීවරණ පහ. ඒක උපචාර මට්ටමින් සහ ප්‍රථම ධානයෙන් ප්‍රහාණය කරන නීවරණ පහ. ဒုတိ ය ධානයෙන් ප්‍රහාණය කරන්නේ නීවරණ නෙවෙයි. ဒုတိ ය ධානයෙන් ප්‍රහාණය කරන්නේ විතක්ක ਵਿਚාර දෙක. නේ? චතුර්ථ ක්‍රමේ නම්. එහෙම නැත්නම් පංචක ක්‍රමේ නම් විතක්කය. එතකොට ඊට පස්සේ ඒ ධානාංග ප්‍රහාණය කියලා කියලාක් තියෙනවා. ඊට පස්සේ සම්පූර්ණ ධාන, ඒ කියන්නේ මේ සම්පූර්ණ ධානය ප්‍රහාණය කරනවා කියලා එකක් තියෙනවා. ඒ තමයි අරූප ධානයට යනකොට. සම්පූර්ණ ධානය සමතික්‍රමණය කරනවා. ප්‍රහාණය කරනවා. ඒ සංඥාව නැති කරනවා. ඒ නිසා තමයි අරූප ලෝකෙ බුදුනාම යට ධානය නැත්තේ. යට ධානය නැත්තේ ඒකයි.
එතකොට ඒ විදිහට ධානය ප්‍රහාණය කරනවා කියන්නේ ඒ සංඥාව නැති ඒ සංඥාව එයා සංඥාවෙන් එයා මිදෙනවා. අර රූප ධානය වලදී වෙන්නේ අංග සමතික්‍රමණය. අර කියන්නේ ආරම්මන සමතික්‍රමණය. ආරම්මන සමතික්‍රමණය කරනකොට මුළු ධානයම ඒ කියන්නේ ඒ සංඥාව තමයි අපි දුරු කරන්නේ. ඊට පස්සේ තව ප්‍රහාණයක් තියෙනවා. මොකද්ද? සියලු චිත්තචෛසිකය ප්‍රහාණය කරන එක. ඒ මොකද්ද? නිරෝධ සමාපත්තියට සම්බන්ධ වෙනවා. මේ විදිහට ගත්තම ප්‍රහාණ වර්ග ගොඩක් තියෙනවා. ඊට පස්සේ රූප ප්‍රහාණය කියලා එකක් තියෙනවා. අනුප්පන්න ධර්මයන් ප්‍රහාණය කිරීම වශයෙන්. ඊට පස්සේ නාම ප්‍රහාණය කියන එක තියෙනවා සාමාන්‍ය. අනුසය ප්‍රහාණය. මේ ඊට පස්සේ වාසනා ප්‍රහාණය බුදුරජාණන් වහන්සේට විතරක් තථාගතවරුන්ට විතරක් සාධාරණ වෙච්ච එක. ඊට පස්සේ අනුසය ප්‍රහාණය කියන තව ඉංගියක් අපිට හම් වෙන තැනක් තමයි උදාන පාළියේ එනවා සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ප්‍රහාණය අනිත් ශ්‍රාවකයන්ට අසාධාරණ වෙච්ච ප්‍රහාණයක් තියෙනවා කියලා. ඒක බොහෝ දුරට අනුසය යම් ප්‍රමාණයකට දුරු වීමක් වෙන්නට ඕනේ. යම් ප්‍රමාණයකට. අනුසයනේ වාසනාව වගේ එක. ඩිෆෙක්ට් වෙන එක. දැන් වාසනා ප්‍රහාණය තියෙන තථාගතවරුන්ට විතරයි. හැබැයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ කෙලෙස් ප්‍රහාණය විශේෂයි කියලා කියනවා අනිත් ශ්‍රාවකයන්ට වඩා. මොකද්ද මේ විශේෂත්වය? ඉතින් මේ ආදී ලෙසට මේ ප්‍රහාණය කියන එක නානා පැතිවලින් කතා කරන්න පුළුවන්. ඒතර මේ ධර්මය දියුණු වෙනකොට කුසල ධර්මයක් දියුණුවට ප්‍රහාණය වෙන්නේ මොනවද? ඒතර මේ විදිහට ගත්තම ඒක මේ දෙක අයිති කුසලයකට විතරයි. මේ විදිහට ගත්තම දැන් මෙයා සාධාරණ පුද්ගලයෝ. පුද්ගලයාට සාධාරණ කාටද අසාධාරණ කියලා අපි කතා කරනවා. පරමාර්ථ ධර්මය අරගෙන. ඊළඟට මේක කුසල පරමාර්ථයක් නම් ඒක මේ චාට්ටර ගන්න ඕනෙත් නෑ. එයත් එක්ක දියුණු වෙන්නේ කවුද? එයා දියුණුවකට ප්‍රහාණය වෙන්නේ කවුද? ඒක හැම පරමාර්ථයකටම පොදු නෑ. දැන් මේ විදිහට බැලුවම බලන්න මේ එකම පරමාර්ථයේ සම්බන්ධයෙන් අපිට බලන්නට පුළුවන් කෝණ ගොඩ. ඉතින් මේ තමයි ථේරවාදයේ හැටි. මම ඉස්සරහම නිතරම කියන එකත් ථේරවාදයේ කියන දර්ශනය සුවිශේෂී දර්ශනයක්. ඒක ගැන වාදයක් නෑ. ඒ දර්ශනයේ තියෙන විශේෂත්වල එකක් තමයි මේ විදිහට නානා පැතිකඩ වලින් ධර්මය විශ්ලේෂණය කර තිබීම. අනිත් බෞද්ධ නිකායවලත් මේ විදිහේ විශ්ලේෂණ තියෙනවා. ථේරවාදයට තියෙන විශේෂ එකක් තමයි මේ විශ්ලේෂණයන්. ඊටාම් බලන්න මේ ක්‍රමයට බැලුවම මේ විසි ක්‍රමයට බැරි වෙලා හරි අපි ධර්මයක් අධ්‍යයනය කළොත් අපි Taman සිතනම් නැත්නම් ලෝභය නම් ප්‍රඥාව නම් අපිට මේ ක්‍රම 20ටම මේක දාලා බහන්නට පුළුවන් නම් කොතරම්නම් පැහැදිලි බවක් විසඳ බවක් අවබෝධයක් Tamanට පැමිණෙයි. ඒකට තමයි මේකට කාලයක් යනවා කියන්නේ. මේක එකපාර දැන් මේ chart එක ගහුවා කියලා මේක හැම ධර්මයකටම එක ඉගෙනගෙන යනවා කියලා එකක් කරන්න තරම් අපේ සිස්ටම් එකක් හැදිලා නැහැ. ඒකත් මම කියන්න ඕනේ. එහෙනම් සිස්ටම් එකක් හැදිලා නැහැ අපේ. ඒක තියෙන්නේ ගොඩාක්ම දැන් උදාහරණයකට ගත්තම අපි මූලද්‍රව්‍ය ටික ඉගෙන ගන්නවා නම් ඒක নানা පොත් තියෙනවා ඉගෙන ගන්න ක්‍රමවේද හදලා තියෙනවා. අපි ක්වොන්ටම් ෆිසික්ස් ඉගෙන ගන්නකොට ඒක ඉගෙන ගන්න নানা අප්‍රෝචස් ඇවිල්ලා තියෙනවා අපිට. දැන් ෆිලොසොෆි ඉගෙන ගන්න ගියාම මුලින්ම එතික්ස් වලින්ද පටන් ගන්නෙ, මෙටාෆිසික්ස් වලින්ද පටන් ගන්නෙ, එපිස්ටමොලොජි වලින්ද පටන් ගන්නෙ. ඒක අප්‍රෝචස්. ඊට පස්සේ ඉතිහාසමය වශයෙන් කතා කිරීම ග්‍රීකයේ ඉඳලා පටන් ගත්ත එකක් තියෙනවා. ඉතින් මේ විදිහට එක එක ක්‍රම වලට මේක උගන්වන ක්‍රමවේද හැදිලා තියෙනවා. නමුත් අවසනාවකට ථේරවාදයේ ඒ වගේ ක්‍රම වලට උගන්වීමකට වඩා අපි තියෙන පොතම අනුගමනය කරමින් යන ක්‍රමයකට තමයි අපි සාමාන්‍යයෙන් හුරු වෙලා තියෙන්නේ. නමුත් අපේ මනස අද ඉගෙන ගත්ත අද පාසල් අධ්‍යාපන ලිජිස්ට්‍රේට් අර වගේ සිස්ටමැටික් ක්‍රම වලින් ඉගෙන ගන්න ගියාම හරි ලේසි. ඉතින් අපිට පුළුවන් ඉදිරියේදී මේ වගේ ක්‍රමවේද හදුවම දක්ෂ ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් වෙලා දක්ෂ ගිහි අයට මේ වගේ ණය ක්‍රම වලින් මේ වගේ ක්‍රමවේද වලින් පරමාර්ථ ධර්ම අධ්‍යයනය කරන්නට ක්‍රමවේද හදාගන්න. මොකද අපිට කාට අඩුම තරමේ ඔබට එක පරමාර්ථයක් එක්කෙනෙක්ට එක පරමාර්ථ ධර්මයක් සම්බන්ධයෙන් ත්‍රිපිටක අටුවා ටීකා අරගෙන මේ කොටස් 20 පුරව ගන්නට පුළුවන් නම් ඒක ටික පිටු ගානක විස්තරයක් වෙයි. නමුත් යම් කිසි මූලික ධර්ම අධ්‍යාපනයක් තියෙන කෙනෙක්ට ඒක බලලා ඒතකොට ප්‍රඥාව ගැන හාත්පස අවබෝධයක් Tamanට ඇති කරගන්න පුළුවන් වෙනවා. හැබැයි ඉතින් ඒක ඉගෙන ගත්ත කෙනා ප්‍රඥාව සියල්ලෙන් සියල්ල තේරුම් ගත්තේ නැහැ. මොකද ඔහු අනිත් ධර්ම එක්ක තියෙන සම්බන්ධය තේරුම් ගන්න අනිත් ධර්මත් තේරුම් ගන්නට ඕනේ. ඒක ඉතින් ඕනම විෂයකට තියෙන එකක් නේ. ඕනම විෂයක වුණත් දැන් එපිස්ටමොලොජි තේරුම් ගත්තා කියලා ඔන්ටොලොජි තේරුම් ගත්තේ නැත්නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඒ දැනුම හාත්පස ඉගෙන ගන්නකොට තමයි හාත්පස පුළුලලා පේන්න පටන් ගන්න. නමුත් අපිට මේ විදිහට සිස්ටමැටික් කරලා මේක දක්වන්නට පුළුවන් නම් අපිට පුළුවන් වෙනවා ඉතා ගැඹුරු අවබෝධයකට පරමාර්ථ පිළිබඳව
පැමිණෙන්නට. ඒ නිසා අපේ අරමුණ මේක ඇඳට මම මේ ක්‍රමයට උගන්වන්නට මම සමර්ථ නැහැ. ඒ හැකියාව මට නැහැ. මේ සියලුම කරුණු අරගෙන එක පරමාර්ථ ධර්මයකට උගන්වන්න බලාපොරොත්තු වෙන්න එපා. එහෙම කරයි කියලා. මේකේ තියෙන සමහර කරුණු අරගෙන පරමාර්ථ ධර්ම විසඳයි. අනිත් දවසට මම චිත්තේ විස්තර කරනවා. ඒ දවස් කීපයක් කියයි. චිත්තේ කියලා සිත කියන ගතිය විතරයි මම කතා කරන්නේ. නැතුව චිත්තුපාද ගැන කතා කරනවා නෙවෙයි. ලෝභ මූල සිත ආදී. සිත කියන ගතිය දවස් කීපයක් කතා කරයි. සමහර දේවල් මේ වලින් අරගෙන අපි සාකච්ඡාවට ගනි. මට කියන්නට අවශ්‍ය වුණේ එදා අපි කතා කරේ ක්‍රම 6 පිළිබඳව. ඒකට වඩා පුළුල් අධ්‍යයන ක්‍රමයක් ථේරවාදයේ තුල තියෙනවා. ඒ නිසා ථේරවාදය අධ්‍යයනය කියන එක ගැඹුරු දෙයක්. ඒකට කල් ගන්න ඕන දෙයක්. නිකම් පොතක් කියවපමණින් අපි ථේරවාදයේ පිළිබඳ නිර්වචන දෙන්නට යන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් මම පෞද්ගලිකව ථේරවාදයට නිර්වචන දෙන්නේ බොහොම බයයි. ඒක තියෙන කරුණු විතරයි මම ගොඩක් වෙලාවට කියන්නේ. කලාතුරකින් තමයි මෙහෙම දෙයක් පේනවා කියලා කියන්නේ. ඒකට හේතුව මම දන්නවා මේක මේ තරම ගැඹුරුයි. මේක මේ තරම් විස්තරයි. මේක හරිම පුළුල්, හරිල් පැතිරිච්ච දෙයක්. ඒ නිසා අපි සූත්‍රයක් දෙකක් කියලා තමන් හිතාගත්ත ක්‍රමයට මේක තමයි බුදුරජාණන් වහන්සේ මේකයි කිව්වේ, හාමුදුරුවෝ මේක වෙනස් කරනවා ආදී ලෙසට කතා කරන එක ඒක හරියට නිකන් මම දකින්නේ ක්වොන්ටම් ෆිසික්ස් ගැන YouTube එකේ තියෙන වීඩියෝ 10ක් විතර බලලා කවුරු හරි කෙනෙක් ක්වොන්ටම් ෆිසික්ස් කතා කරන්න හරි ඒක ගැන ඒකේ හරි වැරදි කියන්න යනවා. ඒක විහිළුවක් නෙද? ඒක විහිළුවක්. ඒක වෙනම අධ්‍යයනයක් නේ. අපිට යම් දැනුමක් අරගෙන මෙහෙමයි තියෙන්නේ මෙහෙම කියලා තියෙනවා කියලා කියන එක වෙනම දෙයක්. ඇඟ බේරගෙන. ඒක කොහොටවත් අහුවෙන්නේ නැති වෙන මෙහෙම මම බලලා මෙහෙමත් සමහරු කියනවා කියලා කියන එක වෙනම කතාවක්. නමුත් මෙහෙම තමයි සොයා ගැනීම තියෙන්නේ මේ ටික හොයාගන්න බැරි වෙලා තියෙනවා ආදිට. නමුත් ඒක හරි හෝ වැරදි නිර්වචන කරන්නට පහත හෙලන්නට යනවා කියන එක YouTube එකේ තියෙන වීඩියෝස් 10ක් 15ක් බලලා ක්වොන්ටම් ෆිසික්ස් වගේ එකකට බනිනවා නම් මගේ උදාහරණයක් මම ගත්තේ. ඒක විහිළුවක් නෙති. ඒ අධ්‍යයනය කරපු කෙනා ඒක යා බලයි මොකක්ද මේ මෙයා කියන්නේ කියලා. ඒ විදිහට තමයි ථේරවාදයේ ගැඹුරු අධ්‍යයනයක් ලැබුවා නම් කවුරු හරි ටිකක් සූත්‍රයක් දෙකක් එහෙම සූත්‍ර 10 15 50ක් 60ක් වෙන්න පුළුවන් කියවලා තමන්ගේ සද්ධාව රුචිය ආකාර පරිවිතයට දිට්ටි නිධානක් කණ්ඩිය තියෙන්න ඕනේ. ඒක ඥානවන්තයෙක් තීරණ. නමුත් තමන් තීරණ දෙන්න යනවනම් මේක හරි මේක වැරදි කියලා කියනවනම් ඒක ගැඹුරින් අධ්‍යයනය කරපු කෙනා ඒක ගැන වැඩි අවධානයක් දෙන්නේ නැහැ. මොකද ඒක විහිළුවක් අවසානයේදී. මේ තරම් පුළුල් අධ්‍යයන ක්‍රමයක් තමයි ථේරවාදයේ තියෙන්නේ. ඒ නිසා ඒකේ මට අවශ්‍ය වුණේ පරමාර්ථ ධර්ම ඉගෙන ගන්නකොට මේ නානා පැතිකඩ වලින් ඉගෙනගත යුතුයි. ඉගෙන ගන්න තරමට ඔබට ධර්ම අවබෝධයට ළඟා වෙන්න පුළුවන් කියන එක මතක් කිරීමටයි මම දේශනාව අවසන් කරනවා. අනිත් දවසේ සිත පිළිබඳ මාතෘකාව ආරම්භ කරමු. ඒ කොටස ඔබ වහන්සේ උගන්වනකොට එක පරමාර්ථ ධර්මයක් ගැන 20 ආකාරයකට බලන්න පුළුවන් කියලා උගන්වනකොට මට දැනුනේ අපි නිකන් ඉද්දිකටු මලක ප්‍රමාණයක්වත් ධර්මයේ නොදන්නා බව තමයි පැහැදිලි වුනේ. ඒත් මට හිතුණා එක ප්‍රශ්නයක් අහන්න මේ වෙලාවේදී. දැන් අපි පටිච්ච සමුප්පාදය දිහා බලනකොට එතනින්දි ස්වාමීන් වහන්සේ බලන්න ඕන අර මූලික ප්‍රත්‍ය විදිහටද බලන්න ඕන ද්විතීයික ප්‍රත්‍ය විදිහට බලන්න හොඳ නැද්ද? ඕක මෑනියෝ හොඳ ප්‍රශ්නයක්. ඊටාම හොඳ ප්‍රශ්නයක්. ඔබතුමීට ඉදිකර මලකට වඩා දැනුම තියෙනවා කියන්නේ මේ ප්‍රශ්න ප්‍රමාණවත්. ඉතින් මේ ප්‍රශ්නේ ඉතාම වැදගත්. මන්දෝත්සාහී වෙන්නේ නෙමෙයි මම මේ දේශනාව කරේ. තමන්ගේ තියෙන දැනුම ඉතාම ඉහළයි මේ අහන ප්‍රශ්න වලින් මට තේරෙන බොහෝ අය. ඉතින් මේකෙදි පටිසමුප්පාදේ විස්තර කරනකොට ක්‍රම දෙකක් තියෙනවා. මූලික ප්‍රත්‍යශක්ති වශයෙන් විස්තර කිරීම තමයි එක. ඒක තමයි සාමාන්‍යයෙන් අභිධර්මාර්ථ සංග්‍රහයේදී වර්ණනා කරපු ක්‍රමය සහ බුරුම රටේ උගන්වන ක්‍රමය. හැබැයි විසුද්ධි මාර්ගයට එනකොට මේකේ ද්විතීක ප්‍රත්‍යශක්ති අරගෙනත් විස්තර කිරීමක් කරලා තියෙනවා. මූලික ප්‍රත්‍යශක්තියෙන් විස්තර කිරීම සම්පූර්ණයෙන් කරලා බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ කරලා තියෙනවා වගේ සම්පූර්ණයෙන් කරලා ද්විතීක ප්‍රත්‍යශක්ති වශයෙන් විස්තර කරාට ගැටලුවක් නැහැ. නමුත් අපි සමහර වෙලාවට සුවිසි ප්‍රත්‍ය තමයි වැදගත් පරිසම්පාදයට වඩා කියලා ඒ ද්විතීක ප්‍රත්‍යශක්ති ක්‍රමයෙන් මේක විස්තර කරන්න ගියොත් පටිච්චසමුප්පාදයේ අර්ථයෙන් යට යන්නට පුළුවන්. ඒක වැහෙන්නට පුළුවන්. ඒ නිසා තමයි අභිධර්මාර්ථ සංග්‍රහය කියන්නේ පපංචින්ති ආචාර්ය. සමහර අය මේ ප්‍රත්‍යශක්තියත් එක්ක මිශ්‍ර කරලා මේක විස්තර කරනවා. ඒ පපංචින්ති ආචාර්ය කියන්නේ ඒක තරම්ම හොඳ ප්‍රකාශනයක් නෙවෙයිනේ.
ඒ වචනේ. ඒක බුරුම රටේදී අපි දැනගත්තා කෙලින්ම කියනවා මේක ක්‍රම දෙකක්. පටිච්චසමුප්පාද ණය ක්‍රමයේදී සුවිසි ප්‍රත්‍ය මිශ්‍ර කරන්නේ නැහැ අපි. මේක වෙනම උගන්වන්නේ. සුවිසි ප්‍රත්‍ය වෙනම. මොකද හේතුව ප්‍රධාන හේතුව පටිච්චසමුප්පාදයේ තියෙන මූලික ප්‍රත්‍ය ශක්ති වශයෙන් ගැනීම. ප ဋ ාණේ තියෙන්නේ සුවිසි ප්‍රත්‍යයේ තියෙන ද්විතීක ප්‍රත්‍ය ශක්ති වශයෙන් ගැනීම. එතකොට දැන් මෑනින්ට තේරෙන්නේ නැති අපි කියනකොට දැන් අවිද්‍යාවේ තියෙන මුලා වෙන ලක්ෂණය අඥාන ලක්ෂණය මත පදනම් කළා තමයි සංස්කාරය විස්තර කරන්නට ඕනේ. කොහොමද මේ අඥානය නිසා සංස්කාරය හටගත්තේ කියන විස්තර කරන්නට ඕනේ. හැබැයි ඒකේ තියෙන හේතු ප්‍රත්‍ය ශක්තියෙන් කියන්නේ ඒක හොඳට අනිත් ධර්මත් මුල් බැස්සෙවුවා කියන එකනේ. ඒක සංස්කාරයත් අවිද්‍යාව නිසා මුල් බැස ගන්නවා ඇති. නමුත් අවිද්‍යාව උපනිෂ් වෙලා සංස්කාරය හට ගන්නවා හරි. නමුත් අර මූලික ලක්ෂණයෙන් තමයි අපිට විස්තර කර ගන්නට ඕනේ මේක. ඒ නිසා අපි ප්‍රත්‍ය ශක්තිය එකතු කිරීම ටිකක් මම පෞද්ගලිකව අනුගමනය කරන්නේ පටිච්චසමුප්පාදය විස්තර කරනකොට හුදු මූලික ප්‍රත්‍ය ශක්තිය විස්තර කිරීමක් ප ဋ ාණයට ද්විතීක ප්‍රත්‍ය ශක්තිය වශයෙන් විස්තර කිරීමක්. හැබැයි ඔබ මූලික ප්‍රත්‍ය ශක්තිය වශයෙන් විස්තර කරලා ඒක සම්පූර්ණ තේරුම් අරගෙන ද්විතීක ප්‍රත්‍ය ශක්තියත් මේකේ ඇහින්දට කිසිදු වරදක් නැහැ. ඒක බුද්ධ ඝෝෂ ආචරණාසේ කළා තියෙනවා. ඉතින් ඒක අර මං කිව්වා වගේ සමහර වෙලාවට ද්විතීක ප්‍රත්‍ය ශක්තියට අවධානය දීලා මූලික ප්‍රත්‍ය ශක්තියෙන් කරන දායකත්වයේ අමතක වෙන්න ඉඩක් තියෙනවා. සමහරුන්ට ඒක වෙනවා කියලා මම දැකලා තියෙනවා. ඒක අපිටත් වුණා එක කාලවලදී. ඉතින් ඒ නිසා ඒක ටිකක් පරිස්සමින් ඒක කරගත්තා නම් හරි. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති. ඔබ වහන්සේ ඉතාම පැහැදිලි ස්වාමීන් වහන්සේ වහන්සේට වෙලාවක් තිබුණත් අපිට චතුරාර්ය සත්‍ය ඔය ආකාර කීයකට බාරකට බැලිය යුතුද කියලා ඉවරලා පසු වෙලාවකට ඔබ වහන්සේ පැහැදිලි කරන දැනන මම බලාපොරොත්තු වෙනවා. වහන්සේ යන මාර්ගයේ මගේ ආශිර්වාද සාදු. චතුරාර්ය සත්‍ය ඉදිරියේදී මම කොහොමද මේ පාඩම් මාලාවේදී කතා කරන්නේ මගේ ඉදිරියේ. සරයි ස්වාමීන් වහන්සේ මානසික අද ධර්මදේශනයේට ස්වාමීන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදයේ තේරුම් ගන්නකොට උත්සාහ කරනකොට සමහර දැන් අතරම ඉතාමත්ම ගැඹුරු බව අපි දන්නා මේ ආනන්ද හැමතුරුන්ටත් බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා උදාහරණයක් හැටියට නේ නාම රූප පත්‍ය සලආයතන කියන තැනදී සුවිසි ප්‍රත්‍ය තුලින් දකින්න නැතුව වෙන ආකාරයකින් කොයි විදිහකටවත් මට නම් ඒක තෝර ගන්න බෑ. ඒ කියන්නේ ඒක තේරෙන්නේ කොහොමද නාම රූප කියන්නේ මොනවද? ඒ අනුව සලආයතන හැදෙන්නේ කොහොමද කියලා ඒ අර නිශ්චය ප්‍රත්‍ය වගේ දේවල් ගන්නේ නැතුව නාම ප්‍රත්‍යයෙන් ආයතන හැදෙන හැටි රූප ප්‍රත්‍යයෙන් ආයතන හැදෙන හැටි ඒ සුවිසි ප්‍රත්‍ය අනුව හිතුවේ නැත්තම් කෙලින්ම නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන වෙනවා කියන එක කොහොමත්ම එක තැනකට ගැට ගහ ගන්න කියන්නේ අවබෝධ කරගන්න නිකන් හරි තේරුම් ගන්න මත පිටින්වත් තේරුම් ගන්න බැරි තත්ත්වයක් වගේ තියෙනවා කියලා හිතනවා සායනස් මගේ දුර්වලකමක් වෙන්නේ නැති එහෙම හිතනවා ස්වාමීන් වහන්සේ. ඔව් මෙහෙමයි දැන් සූවිසි ප්‍රත්‍ය ගන්නේ නැහැ කියන එකේ තේරුම පටිච්චසමුප්පාදේ විස්තර කරන් යනකොට අපි සූවිසි ප්‍රත්‍යයේ තියෙන පදනමයකට යොදා ගන්නවා. ඒක නැහැ කියන්නේ නැහැ. මොකද ඔක්කොම එකම එකක්නේ. නමුත් අපි ඒක කඩ යෑම තමයි සිද්ධ කරන්නේ නැත්තේ. සිද්ධ කරන්නේ නැත්තේ කඩ යන එක. දැන් විශේෂයෙන් ඔය අවිජ්ජාපච්චය සංඛාරා වගේ තැන්වලදී ඕක අපි ගන්න ගියාම ගන්නවට වඩා ඒක ලේසි අපිට නොගෙන ඒ ගමන යන එක. දැන් උදාහරණ නාම රූපච්චය සලආයතන වගේක් ගත්තොත් නාම රූපච්චය සලආයතන ගත්තම අපිට ඒ කලාපයක් ඇතුලේ තියෙන මේක ගත්තම අනිත් පැහැදිලිව ඔබතුමා කිව්වා වගේ ඒ සතර මහා ධාතු වලින් ලැබෙන නිශ්චය උපකාරය අපි කතා කරනවා. එතකොට ඒකෙන් කියවෙන්නේ නැහැ පරිසම්පාදේ විස්තර කරන්නට සූවිසි ප්‍රත්‍යයේ තියෙන સિદ્ધාන්තය යොදා ගන්න නැහැ කියන එක නේ මම අදහස් කරේ එතන. ඒ කියන්නේ මොකද තියෙන්නේ හේතුඵල සම්බන්ධයක් නම් ඒ හේතුඵල සම්බන්ධය අපි මූලික වශයෙන් කතා කරනවා. දැන් උදාහරණයකට නාම රූපච්ච සලආයතනන් කියන එක ගත්තම මේ සලආයතන ක්‍රම 6කට කඩනවනේ අපි. පංචායතනය ඊට පස්සේ මන ආයතනය. දැන් නාම රූප ගත්තම මන ආයතනයට ප්‍රත්‍ය වෙන්නේ නාම කියලා ගත්තම චෛසික ධර්ම 52. සමහර ක්‍රමයකට ගත්තම ලෞකික විපාක සිත්වල තියෙන චෛතසික 35 කියලා ක්‍රමයකුත් තියෙනවා. හරිනේ? ක්‍රමයකුත් තියෙනවා. ඊට පස්සේ පංචායතනය ගත්තම මෙතන එනවා සතර මහා ධාතු. ඊළඟට ජීවිතේන්ද්‍රිය සතර මහා ධාතු ජීවිතේන්ද්‍රිය ඊළඟට
මන ආයතනය ගත්තම ඊට පස්සේ මෙතන ආයේ පංච ආයතනයක් තියෙනවා. වස්තු රූප 6 එනවා. මෙතන ආහාර රූපයත් සමහර ආචාර්යවරු ගන්නවා පංච ආයතනයට. මේක අරගන්න. දැන් උදාහරණයකට අපි ගත්තොත් උදාහරණයකට අපි අරගත්තොත් එහෙම අපි දන්නවා ජීවිතේන්ද්‍රිය රූපය කියන එක. ජීවිතේන්ද්‍රිය රූපය ගත්තම ජීවිතේන්ද්‍රිය රූපය ඒ අසුරු කරන රූප කලාපයේ තියෙන ධර්මවලට බලපානවා ඒවායේ චිර පැවැත්මට ඒ කලාපය තුළ. අපි සාමාන්‍ය විස්තර කරනකොට කියනවා ජීවිතේන්ද්‍රිය මුළු ශරීරයටමත් බලපෑමක් සිද්ධ කරනවා. මුළු ශරීරයටම බලපානවා. ආහාර රූපය මුළු ශරීරයටම බලපෑම කියන එකක් තියෙනවා. මුළු ශරීරයටම බලපානවා කියලා එකක් තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම සමහර පංචායතනවල පැවැත්මට ශරීරයේ තියෙන තවත් රූපවල බලපෑම කියන එක අපිට ප්‍රායෝගිකව දකින්නට පුළුවන්. ප්‍රායෝගිකව දකින්නට පුළුවන්. ඒ වගේක් අපි අතුලත් කර ගන්නවා නම් අපිට සුවිසි ප්‍රත්‍ය මේක කරන්නට බෑ. මොකද සුවිසි ප්‍රත්‍ය හැටියට අපිට ගන්න වෙන්නේ ඒ කලාපයේ තියෙන සතර මහා ධාතුව විතරමයි. ඒ කලාපයේ තියෙන සතර මහා ධාතුව විතරයි අපිට ගන්නට වෙන්නේ පංචායතනේ පැවැත්මට. එතකොට සමහරලාවට පංචායතනයේ තියෙන මනා පැවැත්මක් කියන එකක් අපි ගමුකෝ. මනා පැවැත්ම කියන එක ගත්තොත් එම සෙම ආදී පටල වලින් වැලකිලා වගේ තියෙන සිද්ධියක් ගත්තොත් සෙම ඒක හොඳ මනා ක්‍රියාකාරීත්වයට. එතකොට ඒ පැවැත්මට ඒ කියන්නේ ආයතන කෘත්‍ය සිද්ධ කරමින් කරන පැවැත්ම ගත්තොත් එහෙම ඒකට වෙන ධාතු වල බලපෑමක් තියෙනවා. ඊට පස්සේ අපි ගන්න සමහර ආහාර ආදී නිසා පංචායතනයට වෙන සිද්ධි කියන ඒවා ගන්නට පුළුවන්. ඒකට කරන උපස්තම්භනය වගේ කෘත්‍ය ගත්තන් පස්සේ. එතකොට මේ වගේ සිදුවීම් ගත්තම ඒක කලාපීය වශයෙන් විතරක් නෙවෙයි පංචායතනයට රූප වලින් ලැබෙනවා මුළු ශරීරයේම උපකාර ලැබෙනවා කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඊළඟට අපි තව ක්‍රමයකට ගත්තට පස්සේ පංචායතනයට අපි කොහොමද මන ආයතනය කියන එක ගමුකෝ. මන ආයතනය ගත්තම මන ආයතනයේදී අපි දන්නවා උදාහරණයකට එකට හදගන්න සිත එක හටගන්න චෛසික ධර්ම වල උපකාරයක් තියෙනවා නිශ්චය ආදී ප්‍රත්‍ය වලින්. නිශ්චය ආදී ප්‍රත්‍ය හේතු කරගෙන. දැන් අපි ගත්තොත් එහෙම పూర్වේහි ගත්ත අරමුණු නිසා මොනවා හරි හටගත්ත චෛසික ධර්ම නිසා පසුපසු සිත් පහළ වෙනවා. පසුපසු සිත් පහළ වෙනවා. මේක අපි සාමාන්‍යයෙන් දාන්නේ ප්‍රකෘතෝපනිශ්‍රය ප්‍රත්‍ය කියන සංඛ්‍යාවට. ප්‍රකෘතෝපනිශ්‍රය ප්‍රත්‍ය කියන සංඛ්‍යාවට. ඊට පස්සේ අපිට එකක් තියෙනවා පස්සේ පහළ වෙන ආයතනයෝ ප්‍රබල ලෙස පහළ වෙනවා. పూర్ව ආයතන නිසා. ප්‍රබල කියන්නේ ප්‍රබල වීමක් ලෙස පහළ වීමක් වෙනවා. නැත්නම් ඒකට ඒ හැකියාවන් දියුණු වීමක් වගේ සිද්ධියක් මෙතන වැඩ කරනවා. එතකොට ඒ වගේ එකක් ගත්තොත් එහෙම උදාහරණයකට සූවිසි ප්‍රත්‍යයෙන් ගත්තොත් එහෙම නානා වීතිවල තියෙන ආසේවනයේ වගේ එකක් සූවිසි ප්‍රත්‍යයෙන් අපිට විස්තර කරගන්නට බෑ. නානා වීතිවල තියෙන ආසේවනය එකම වීතියේ තියෙන ආසේවනය තමයි සූවිසි ප්‍රත්‍යයේ තියෙන්නේ. දැන් සූත්‍ර වෙන ආසේවනා භාවනා බහුලීකම්මං කියනකොට නානා වීතිවල තියෙන ආසේවනයක් කතා කරන්නේ. ඒක සූවිසි ප්‍රත්‍යයෙන් කතා කරන සිද්ධියක් නෙවෙයි. ඉතින් මෙතනදී අපි ගත්තොත් එහෙම දැන් මන ආයතනය දිගින් දිගට පවතිනවා. මේ දිගින් දිගට පැවතීමට චෛසික ධර්ම වශයෙන් ගත්තම අපේ ස්පර්ශයේ චේතනාව කියන ආහාර දෙකක් විශේෂයෙන් අපට උපකාර වෙනවා. ඒක විශේෂයෙන් අපිට තේරුම් කරගන්නට පුළුවන්. එතකොට දැන් යම්කිසි ස්පර්ශයක් ලැබීම නිසා නැවත නැවත සිත් පහළ වීම කියලා සිදුවීමක් තියෙනකොට අපි සාමාන්‍යයෙන් විස්තර කරන්නේ මේ ස්පර්ශය ලැබීම නිසා සිත් පහළ වුණා. ලැබීම නිසා සිත් පහළ වුණා කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි පටිච්චසමුප්පාද ක්‍රමයේදී දැන් කෙනෙක් හිතන දාන්න පුළුවන් මේක උපනිශ්‍රේ ප්‍රත්‍යයද මේ කතා කරන්නේ කියලා. උපනිශ්‍රේ ප්‍රත්‍යයද මේ කතා කරන්නේ. කෙනෙක්ට ඒක ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි විස්තර කරන එක සමහර විස්තර කිරීම සූවිසි ප්‍රත්‍යයෙන් අපිට බහලා විස්තර කරගන්නට පුළුවන්. නමුත් අපි වැදගත් වෙන්නේ මේක සාමාන්‍ය ක්‍රමයකට විස්තර කරගෙන යනවා. නිකන් ස්පර්ශයක් ලැබිච්ච නිසා අරමුණු ආවා. සිත් පහළ වුණා. චෛසික ඉපදිච්ච නිසා සිත් ටිකක් පහළ වුණා. මේ ආදී ලෙසට අපි විස්තර කරලා හොඳට බලන්න රේරුකාණේ චන්දිමුල සාංශ එහෙම ඔය පටිච්චසමුප්පාද විස්තර කරනකොට පූර්ව චෛසික ධර්ම නිසා පසුපසු සිත් පහළ වුණ ආදී ලෙසට ඒක සරල ලෙස විස්තර කරා. එතකොට මේ විස්තර වීම ඇතුළට සූවිසි ප්‍රත්‍ය බහන්න පුළුවන් බෑ කියන්නේ නෑ මම.
ඒක බහන්නට පුළුවන්. ඒක වෙන්නට ඕනේ මේ විදිහට විස්තරය කිරීමයි වැදගත් වෙන්නේ. ඒ විස්තරය කරලා ඒක ඇතුලේ සූවිසි ප්‍රත්‍යය මේව ටික තියනවා කියලා හිඳිනවා කියන එක ගැටලුවක් නෙවෙයි. අපි අප්‍රෝච් එක ගත්තොත් එහෙම සූවිසි ප්‍රත්‍ය පදනම් කරන් මේක විස්තර කරන්න යනවා කියලා. සමහර එක්ස්ප්ලනේෂන්ස් වලදී අපිට සමහර දේවල් විස්තර කර ගැනීමේ කෝණය මග හැරෙන්නට පුළුවන්. ඒ නිසා තමයි දැන් නාම රූප පත්‍ය සලආයතනං කියන එක ගත්තම විශේෂයෙන් පංචායතනෙට අපේ රූපේ තියෙන ලොකු බලපෑමක් අපිට දක්වන්නට පුළුවන්. ඒ වායේ පැවැත්ම ආදියට ආසන්න වශයෙන් ගත්තම ඔබතුමා කිව්වා වගේ සූවිසි ප්‍රත්‍යයෙන් විස්තර කළ හැකි උපකාරයක් තමයි අපිට පෙන්눔 කරන්නට තියෙන්නේ. නමුත් එහෙම කිව්වා කියලා අපි අරගෙන තියෙන්නේ සූවිසි ප්‍රත්‍ය අනුසාරයෙන් මේක විස්තර කරන්නට නෙවෙයි. අපිට පුළුවන් පඨවි ධාතු අනුසාරයෙන් කොහොමද පංචායතනේ පවතින්නේ කියන එක විස්තර කරන්න. අපිට පුළුවන් මුළු දැන් උදාහරණයකට නාම රූප පත්‍ය සලආයතනං කියන එක රේරුකාණේ ස්වාමීන් දෙන්නේ කොහොමද උපමාව? උන්වහන්සේ දෙන්නේ ඇටි ගෙඩිය ලොකු පොල් ගහක් වෙනවා වගේ මේ සලආයතන කියලා කියන්නේ වර්ධනයක්. ඒ කියන්නේ නාම රූප ටික තිබුණා. උදාහරණයකට සාමාන්‍යයෙන් මෙහෙම කලලේ තිබිලා ඊළඟට මේකේ අතපය එහෙම වගේ ඇවිල්ලා ආයතන 15 වීම තමයි මේ කතා කරලා තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට විඥානයේ තිබුණ නැත්නම් නාම රූප වල වෘද්ධිය විපුල්ල භාවයක් නැහැ. නාම රූප වැඩුණේ නැත්නම් නාම රූප මේ වර්ධනය වුණේ නැත්නම් සලආයතන වල 15 වීමක් නැහැ. සලආයතන වල 15 වීමක් නැහැ. ඊළඟ සිදුවීම තමයි ඒ වෙලාවේ නාම රූප ගැනීමත් කෙසේ වෙතත් අපේ නාම රූප සංතතියේ තියෙන වර්ධනය මේ නාම රූප වර්ධනය වීගෙන යනකොට අපේ సంతානයේ ආයතන ටික 15 වීම පටන් ගන්නවා. ආයතන ටික 15 වීම පටන්. ඒක තමයි ලේරුකාණ සංස් දෙන මේක තමයි ඇටි ගෙඩිය කුරුම්බ ගෙඩියක් වගේ නිකන් අර ලොකු ගෙඩියක් බවට පත් වීමක් මේ සලා නාම රූප පත්‍ය සලආයතනං කියලා කියන්නේ හුදු නිකන් උදාහරණයක් කලලය අරමුණු ගන්න ආයතන සහිත වැඩිච්ච වර්ධනය වෙච්ච හොඳ සංකීර්ණ දෙයක් බවට පත් වුණා කියන එකයි මේ කියන්නේ කියලා කතා කරන්නේ. දැන් මෙන්න මේ සිද්ධිය ගත්තම මේක සුවිසි ප්‍රත්‍යයෙන් විස්තර කරන්න ගියොත් ඔබ බොහෝ ලොකු අමාරුවකට වැටෙනවා. මොකද හේතුව මේ ක්‍රමයට ගත්තම මේ මුළු ඒ විස්තරයේ හැටියට මේ නාම රූප ටික ආසන්නම හේතු ටික දාන්න පුළුවන් මේ සුවිසි ප්‍රත්‍යයට අපිට. ආසන්නම හේතු ටික දාන්නට පුළුවන් වෙයි. නමුත් මේ විඥානයේ නිසා හටගත්තේ නාම රූප ටික ඒක හොඳට වර්ධනය අදාළ පෝෂණය ලැබිලා බොහෝ කාලයක් ඒක හොඳට වැඩිගෙන යනකොට අන්න කර්මය තියෙනකොට සුදුසු පරිසර සකස් වෙලා තියෙනකොට අන්න පරමාර්ථය ටික හටගත්තා කියලා එකක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මෙහෙම හිතන්න පුළුවන් නේ. දැන් ඇහැ හැදෙන්න චක්කු ප්‍රසාදේ හට ගන්නට අපි හොඳටම දන්න එක මේ ඇහි තියෙන සතර මහා ධාතු අතිශයම උපකාරයි. මේ ඇහි තියෙන සතර මහා ධාතු අතිශයම උපකාරයි. ඇහැම ඕනේනේ නේද? ඇහි මොන හරි විකෘතියක් වෙලා තිබුණා නම් ඇහැ හරියට හදිලා තිබුණ නැත්නම් චක්කු ප්‍රසාදේ හටගන්නේ නැහැ. ඒක ඔළුවේ නළලේ හටගන්න බෑනේ. එතන මේ මස්තික අනිවාර්යෙන් තියෙන්නට එපේ. අවශ්‍ය වෙලා. එතකොට මේ තියෙන සතර මහා ඒක චක්කු ප්‍රසාදේ ඇතුලේ තියෙන එකක් නෙමෙයි. එතකොට මේ තියෙන මස් ගුලියේ තියෙන සතර මහා ධාතුව ඒකාන්තයෙන් උපකාරයි චක්කු ප්‍රසාදේ හට ගැනීමට පැවැත්මට. මේක ඔබට සූවිසි ප්‍රත්‍ය විස්තර කරන්න බෑ. ඒක කලාප ගතික ඒක කලාපයක් ඇතුලේ තියෙන සතර මහා ධාතුවෙන් ලැබෙන උපකාරය විතරයි. ඒතකොට ඒ නිසා සූවිසි ප්‍රත්‍යයෙන් බලනකොට අපේ කෝණය පටු වෙනවා එක විදිහකට. ඒක අපි එක කෝණයකට විතරයි බලන්න පටන් ගන්නවා. නමුත් මුළු කතාව ගත්තාම පටිච්චසමුප්පාදය වගේ කතාවක් ප්‍රායෝගිකව අපි විස්තර කරගෙන යනකොට ඒක নানা ක්‍රම වලට අපිට විස්තර කරන්නට පුළුවන්. එතකොට ඒ ඕපන් ගතිය තිබ්බම අපිට හොඳට ඒක විස්තර කරගන්න බෑ. ඊට පස්සේ ඒක ඇතුලේ ඕනනම් කොටස් ටිකක් අපිට මේවා සූවිසි ප්‍රත්‍ය ඇතුළත විස්තර කළ හැකියි කියලා දක්වන එක වෙනම සිද්ධියක්. ඉතින් ඒ නිසා මේ නාම රූප පත්‍ය සලආයතනං කියන එක ගත්තම වුණත් ඒකේ සමහර තැන් විශේෂයෙන්ම ඔය රූප සම්බන්ධය වගේ අපිට විස්තර කරනකොට සූවිසි ප්‍රත්‍යයෙන් විතරක් විස්තර කරන්නට අමාරුයි කියන එක තමයි මගේ පෞද්ගලික අදහස. දැන් බොහොම පින් ස්වාමීන් වහන්සේ කෙටි ප්‍රශ්නයක් අහනවා ස්වාමීන් වහන්සේ මේ කර්මජ රූප ගැන කතා කරනකොට ගොඩක් තැන්වලදී යමකේ වගේ තැන්වලදීත් අපි කතා කරන්නේ ප්‍රතිසන්දියත් එක්ක ඒ කර්මජ රූප ඇති වෙනවා ඊට පස්සේ සාන්තති වශයෙන් පැවතිලා චුතිසිතත් එක්කම නිරුද්ධ වෙලා යන හැටියට. එතකොට වෙනස දැන් ඔය ඇස වගේ දේවල් දැන් ජීවිතයේ අතරමඟදී නොපෙනී යනකොට
එතනදී ඍතුජ රූප වලට සිද්ධ වෙන ආබාධ නිසා කර්මජ රූප නැති වෙනවා කියලා අපි සලකනවාද කොහොමද සාමාන්‍යයෙන් ඒක පැහැදිලි කරගන්න? දෙකක් තියෙනවා. ඍතුජ රූප වල බලපෑම නිසා ඇසේ පෙනීම නැති වෙලා යන්න පුළුවන්. ඒ අර කිව්වා වගේ මුළු ඇසේම තියෙන ඍතුජ රූප වලට බලපෑමක් ඇති වෙලා ඇස විනාශ වුණා වෙන්නටත් පුළුවන්. දැන් උදාහරණයකට දැන් මෙහෙම දැන් තියෙනකොට මේ කර්මජ කලාප නම් කර්මජ කලාප මේ තියෙන උතුජ කලාප ටික නම් පැහැදිලිවම මේ වලින් උපකාරයක් තියෙනවනේ. මේ කලාප වලින් උපකාරය. එතකොට මේවා හැම විනාශ වෙලා ගියොත් එහෙම මේවත් නැති වෙන්නට පුළුවන්. නැත්තම් මේවා විනාශ වෙනකොට මේක තිබුණත් මේකේ ෆන්ක්ෂන් එක නැති වෙලා ඒ කියන්නේ ඒකට බාධා වෙනවා වෙන්නට පුළුවන්. බොහෝ දුරට මේක විනාශ වෙනකොට මේක නැතිවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක සමහරට ඍතුජ රූප වල බලපෑමක් නිසා වුණා වෙන්න පුළුවන්. කෙලින්ම කර්මය උපඝාතනය වුණොත් මේක උපදින එක නතර වෙනවා. හැබැයි ඒක උපදින එක නතර වෙන්නේ සමහරලාට ඍතුජ රූප ටික විනාශ වෙලා තමයි ඒක නතර වෙන්නේ. ඒ කියන්නේ සමහර කර්මයෙන් රෝග උපදවනකොට එහෙම ඍතුජ රූප ටික කුබ්බණය කරන්න උපදවන. ඉතින් සමහරට කෙලින්ම කර්මජ රූප දෙක නතර වෙනවා වෙන්නත් පුළුවන්. ඍතුජ රූප වලට හානියක් වෙලා ඒක නතර වුණා වෙන්නත් පුළුවන්. ඒ විදිහට নানা ක්‍රම වලට ඒක බිය හැකි බවක් තියෙනවා. බොහොම පින් ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මම ආන්‍යයන් ප්‍රශ්නේ මගේ සතියට ආපු ප්‍රශ්නය අර සූත්‍රාන්තික ක්‍රමයයි පරමාර්ථ දැන් අදවදී ඔබ වහන්සේ විස්තර කරපු පරමාර්ථ ධර්ම විස්තර කරන අභිධර්ම ක්‍රමයයි ඒ දෙකේ වෙනස ඉදිරියේදී පැහැදිලි කරනවා කියන එක තමයි මට අහන්න තියෙන්නේ. මොකද දැන් මේ වෙලාවේ මම දන්නවා ඔබ වහන්සේට දීර්ඝ විස්තරයක් කරන්න වෙලාවක් නැහැ. අනිත් පැත්තට නිත්‍ය ප්‍රකරණයේ පේඨකෝපදේශයේ දෙකේම වැඩිපුර අවධානයක් යොමු කරන්නේ සෞතාන්තික ක්‍රමයටද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒකේ බොහෝ තැන්වලදී උත්තරය ගැන සඳහන් වෙනවා. එක කොටස් වලින් කොටස් වලට. ඉතින් අනේ මේ ප්‍රශ්න දෙකට හැකිනම් පිළිතුරක් ලබා දෙන්න. මෙහෙමයි. ඔව් මේ අපේ පාඩම් මාලාව ඇත්තටම අභිධර්ම පාඩම් මාලාවක් නෙවෙයි. මගේ මම කරන පාඩම් මාලාව ථේරවාදයේ මූලික સિદ્ધාන්තනේ. ඒතර මේකේ අභිධර්ම ටික උගන්වනවා කියලා එකක් නැහැ. මම මේකට අභිධර්ම පාඨමාලාව කියන නම දාන්න දුන්නේ නැත්තේ හේතුව මේක අභිධර්ම පාඨමාලාවක් නෙමෙයි. මේක ථේරවාදයේ තියෙන මූලික સિદ્ધාන්තය. එතකොට සෞත්‍රාන්තික ක්‍රමයට වෙන්න පුළුවන්, අභිධර්ම ක්‍රමයට වෙන්න පුළුවන්. ඒ නානා ක්‍රම වලට උගන සමහර එක විස්තර කියන්නේත් නැති මේක සෞත්‍රාන්තික මේක අභිධර්ම කියලා. නිකන් පොදුවේ ථේරවාදයේ තියෙන ක්‍රමයේ විස්තර කිරීමක් තමයි මම කරන්නේ. සමහර තැන්වල කියයි මේ අභිධර්ම ක්‍රමය මේක සෞත්‍රාන්තික ක්‍රමය ආදී ලෙසට. ඒ නිසා මේ පාඩම් මාලාවේ ඉදිරියේදී පරමාර්ථ ධර්ම විස්තර කරනකොට දැන් පරමාර්ථ ධර්ම 28ක් විස්තර කරලා ඉවරයි අපි රූප ටික 18ක් අනිෂ්පන් රූපත් එක්ක 28යි චිත්තසයිසිකේ විස්තර කරනකොටත් ඒ විදිහට මේක විස්තර වෙනවා. එතකොට මේ ක්‍රම දෙකම අරගෙන තමයි විස්තර කරන්නේ. නෙත්ති ප්‍රකරණය ගත්තම සැබවින්ම මේ සෞත්‍රාන්තික ක්‍රමයට තමයි ගොඩාක්ම විවරණ අපිට හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඒක වෙනම ණය ක්‍රමයක් මහත්මයා. ඉතින් ඒක අධ්‍යයනය කරනකොට ඒ කියන්නේ මේ මම කතා කරපේ ඒකෙන් අරගන්න නිර්මාණය කරපු එකක් මිසක් මේ විදිහට නිත්‍ය ප්‍රකරණය අපිට හම්බ වෙනව නෙවෙයි. ඉතින් ඒකෙදී ධර්මයක් අරගෙන ඒ ධර්මයේ සම්බන්ධයෙන් ඒක දේශනා කරේ මොන වගේ සූත්‍රයක්ද ඒක දේශනා කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒක ඒ සූත්‍රයේ අදාළ වෙන ධර්මය මොකක්ද? ඒ ධර්මයෙන් ප්‍රහාණය වෙන්නේ මොකක්ද? ඒ ධර්මයේ සභාග ධර්ම මොනවද? සභාග ධර්ම වල හේතුව මොකක්ද? ඵල ධර්ම විසභාග ධර්ම වල හේතුව මොකක්ද? ආදී ලෙසට අරගෙන මේක ප්‍රායෝගික පැත්තට අරගෙනීමක් තියෙන. නිකන් ටෙක්නිකල් පැත්තට වඩා නිකන් ප්‍රායෝගිකව මේකෙන් පණිවිඩයක් දෙන එක තමයි මේක කරලා තියෙන්නේ. ඒක නිකන් අර ධර්මයෙන් නිවන් දකින්නට පුළුවන් විදිහේ වපසරියක් හදා දීමක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් සූත්‍රානුසාරයෙන් තමයි ගොඩක් කියන්නේ. අපිට අනන්තර සමානතර වගේ අභිධර්ම විතරක් වෙන ප්‍රත්‍ය වගේ අපිට හම්බ වෙන්නේ නැහැ නිත්‍ය ප්‍රකරණේදී. ඒ නිසා මේ මණ්ඩන ධර්මයෙන් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක සූත්‍රාන්තරයට ගොඩක් බරයි කියලා අපිට කියත හැකි. නමුත් ඒක සූත්‍රාන්තර ක්‍රමයට ගියා කියලා අභිධර්මයත් එක්ක ගැටණයක් නෑ. ඒක මතක තියාගන්න. සූත්‍ර අභිධර්ම දෙක ගැටණය වෙනවා කියලා එකක් නෑ. ඒක ණය විස්තර කරන ක්‍රමවේද දෙකක් විතරයි අපි තේරවාදී තියෙන්නේ. බොහොම ස්පින් ස්වාමීන් වහන්සේ ඒක හොඳ උත්තරයක් මට දැනට ආරම්භයක් හැටියට ඊට පස්සේ අපි ඉගෙනගෙන බලමු. හොඳයි. ත්වන් සරණයි කමනාස්. ත්වන් සරණයි. අතර කරමුනේ. අතර කාලේ. හොඳයි ත්වන් සරණයි. දවසේ 4:09 තමයි අපි කතා කරන්න ඉන්නේ.
කලින් දවසේ 4:01 ඉඳලා 4:08 දක්වා හෑන්ඩ් අවුට් එක කතා කරා. මේක වෙනම පාඩමක් නාමයේ දෙකට කොටස. දෙවෙනි ලෙක්චර් එක නැත්නම් දේශනාව අද පැවැත්වුවේ. මේ දවස් දෙකේ අපි කතා කරේ පරමාර්ථ ධර්මයක් 6 ක්‍රමයකට බැලීම සහ පරමාර්ථ ධර්මයක් ක්‍රම 20කට බලන්න පුළුවන් කියන අදහස තමයි අපි අද දුන්නේ. දැන් මේ කියපු කෝණ වලින් බැලුවම පරමාර්ථ ධර්මය ප්‍රකට වෙනවා. අපි ඊළඟ දවසේ ඉඳලා චිත්ත පරමාර්ථය සහ නාම පරමාර්ථය විස්තර කරන්න ආරම්භ කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි. කරගන්න දිනව කුසල සම්භාරය තව තවත් ධර්මඥාන භාවනා ඥාන දියුණු කරගෙන නිවනින් සැනසෙන්නට හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් මේ කුසල කර්මය හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු